අවසරයි ස්වාමීන් වහන්සේ අත්දැකීම විදිහට ගිය සැරේ සාකච්ඡාව ඉවර වෙනකොට මහත්මයාගේ මයික් එක ඕෆ් වෙලා තියෙන්නේ. අවසරයි ගිය සැරේ සාකච්ඡාවේදී කමටහන පාවිච්චි වෙන තැන අඩුයි කියලා දැනගැනීමක් තමයි තිබුණේ සාමාන්‍යයෙන්. කමටහන පාවිච්චි වෙනවා අඩුයි. මොකද කමටහන මම බණ අහන්න ඕනේ. මම බණ අහන්න ඕනේ කියන්නේ කමටහනද? කොහොමද දැනගත්තේ? මම බණ අහන්න ඕන ඒක දැනගැනීමක්. දැනගන්නේ මම බණ කොහොමද දැනගත්තේ? මම දැනගත්තේ මොකද්ද දැනගත්තේ? දැනගත්තේ දැන මොකද්ද? එතනදී සිද්ධ වුණේ මොකද්ද? සිද්ධ වුණේ එතනදී අත්දැකීමක් ගන්න පුළුවන්ද? මම බලන්න ඕනේ. අත්දැකීම මොකක්ද අත්දැකීම උනේ? මම බණ අහන්න ඕනේ. කාටද ඇහෙන්නේ නැත්තේ? දැන් පැහැදිලිද? දැන් පැහැදිලි. දැන් වැස්ස වහිනවා. දැන් ඇහෙනවා මහත්මිය. මංගලී නෝනව නම් ඇහුනේ නැහැ. කවුද අත්දැකීම ඉදිරිපත් කරන්න? එහෙමයි මහත්මිය ඇහෙනවා. මොනවද ඇහෙන්නේ? මොකද්ද? කතා කරන එක. කතා කරන්නේ කවුද? කතා කරන්නේ? මම බණ අහන්න ඕනේ. කේශානි මහත්මිය නැද්ද? මම ඉන්නවා. සද්දයක් නැහැ. කොහොමද දැනගත්තේ? මම කොහොමද කටහඬක් ඇහෙන්නේ නැහැ වගේ. කියන ඒවා නම් පැහැදිලි මදිත් වගේ. මොකක්ද පැහැදිලි නැත්තේ? මම පැහැදිලි මම මහත්මියද? සමහර එක්කෙනෙක් දෙන්නෙක් කියන ඒවා නම් පැහැදිලි. කලබල මොකද්ද කලබලය? මම බලන්න. කොහෙද කලබල කවුරු හරි එළවනවද? කවුද එළවන්නේ? මම බණ අහන්න ඕනේ. කීප දෙනෙක් මයික් ඕෆ් කරමුද? ඒක හොඳයි. ඊයේ සැරේ වගේ. කවුද ඕෆ් කරන්නේ? මම මියුට් කරන්න. මියුට් කරන්න මුලදී මම මුලදී මියුට් කරනවා. හරි. දැන් එතකොට කී දෙනෙක් ඉන්නවද? ඉන්න කවුද ඉන්නේ? දැන් ඉන්නේ දෙන්න. ඔය මොකද කරගෙන යන්නේ තේරෙන්නේ මොනවද කරන්න කියලා. අයිති අර මාතෘ දෙන්න සම්බන්ධ වෙලා ඉන්න නිකන් මාතෘ දෙන්න සම්බන්ධ වෙලා හරියන්නේ මෙතන දාන්න ශික්ෂාපද කැඩෙනවා. එක්ක ඒගොල්ලෝ මේ වැඩට සම්බන්ධ වෙන්න බැරුව වෙන වැඩක ඉන්න ගමන් මෙතනට ආයි දැන්න මෙයා ඒට උදව් කරන්න. උදව් කරන්න බරිපොන්නේ මොකද සාකච්ඡාවක් නැන්නේ. නිසා ඒ එක්ක සාකච්ඡා කතා කරන්න ඕනේ එහෙම නැත්නම් ඒගොල්ලෝ මේ වීඩියෝ ඔන් කරන්න වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ මහත්තයා හරි වීරසිංහ මහත්තයා හරි ලයිව් සම්බන්ධ වෙන්න වෙනවා. වීඩියෝ ඔන් කරන්න වෙනවා. වීරසිංහ මහත්තයා කිව්වා මොකද්ද වැඩක් තියෙනවා කියලා පැය භාගයක් යනකම්. චාමර මහත්තයා සම්බන්ධ වෙලා ඉන්නේ ස්වාමීන් වහන්සේ. චාමර මහත්තයා කතා කරන්න. එහෙමයි ස්වාමීන් හරි. ඒ කියන්නේ මුල් අවස්ථාවේ චාමර මහත්තයා ඇතුළු තව 3 දෙනෙක් මයික් අන්මියුට් කරනවා. එහෙම නේද? චාමර මහත්තයා අන්මියුට් කරන්නේ. හරි. ඊට පසුව අපි විනාඩි 5ක් විතර දිගට යන ගමන් අත්දැකීම් වෙනවද කොහොමද? සාකච්ඡා කරමු අත්දැකීම්. හරි. චාමර මහත්තයා කරනවා.
මොනවද සාකච්ඡා කරන්නේ? මොකද්ද අත්දැකීම? මගේ අත්දැකීම ඉදිරිපත් කරන්නම්. වැඩසටහන කොයි මාත්‍යා මයික් ඕන් කරලා නැහැ මයික් මියුට් කරගෙන ඉන්නේ මාත්‍යා. චාමර මහත්තයා අන්මියුට් කරන්න එපා. ආ. මේ මාත්‍යා කතා කරන්න සාකච්ඡාවට වෙනවා. සම්බන්ධ වරිමාර සාකච්ඡාවට. චාමර මහත්තයා දිගටම මයික් කෙටි. චාමර මහත්තයා දිගටම මයික් එක සහ වීඩියෝ එක ඔන් කරලා කතා කරමින් සිටින්න. මොකද උපාසක මහත්තයෙක් අවශ්‍ය නිසා. ආ. එහෙමයි. හරි නේද? ආරම්භ කරමු. ඔව් හරි ආරම්භ. අත්දැකීම ඉදිරිපත් කරන්න. කියන්න කරන්න. පැය භාගයක් අනික් එදා සාකච්ඡාව අවසන් වුණාට පස්සේ එතෙන්දී අත්දැකීමක් ආවා. උපදේශයට අනුගත වෙන්න ඕනේ. උපදේශයට අනුගත වෙන්න ඕනේ කියලා සෑම දැනගැනීමකදීම උපදේශයේ සෑම දැනගැනීමකදීම සෑම කතා කරන්නේ කතා කරන්නේ මොකද්ද උපදේශයේ මහත්මිය? සෑම දැනගැනීමකදීම සෑම ශබ්දයක් ශබ්දයක් කියන දැනගත්තේ කොහොමද? ශබ්දයක් වේගවත් ඒකක් කියලා ඔබ දැනගන්න. ඇහෙන්නේ වේගයක් කියලා කොහොමද දැනගත්තුහම? වේගයක් වේ කවුරුත් කතා කරන්නේ නැහැ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. සාකච්ඡාවද එයි ඉවරයි කළා. කමටහන් ඉදිරිපත් කරාද? ශබ්දයක් ඉදිරිපත් කරා කොහොමද දැන්? ශබ්දයක් දැනගත්තේ? කොහොමද ඉදිරිපත් කරන්න කවුරු හරි ඉදිරිපත් අත්දැකීම ඉදිරිපත් කරන්න අත්දැකීම කොහොමද වේදනාවක් සාන්දනි නෝන කවුද කතා කරන්නේ ඉන්නේ? සාකච්ඡාවට සම්බන්ධ කවුද? හේසන් නෝන ඉන්නවද? මම දැන් මෙච්චරලා වුණා. නෑ මෙච්චරලා හැවුණා. මම ඉන්නවා මහත්මිය. කතා කරන්නේ මගේ කටහඬක් හැවුනේ නැද්ද? නෑ මම කතා කරනවා ඇහුණානේ. දැන් තමයි ඇහෙන්නේ. දැන් කතා කරන්න ඕනේ. දැන් ඇහෙනවා. ශබ්දයක් වේදනාවක් කොහේ ඇහෙන්නේ ඔය මොකද කරන්න කියලා නම් තේරෙන්නේ නැහැ මොනවද එක්කෙනෙකුට එක්කෙනෙක් නෑ ඔක්කොම එක එක දේවල් කරන්නේ. මයික් ඕන් කරගෙන ඉන්න කතා නොකරන අය මයික් ඕන් කරගෙන ඉන්න කතා කරන අය එක්කෙනයි. අනිත් අය මයික් ඕන් කරගෙන ඉන්නම කතා නොකරන අය ඔක්කොම. කතා කරන අය තමයි මයික් ඕෆ් කරගෙන ඉන්න මේලායි. සාමාන්‍යයෙන් කතා කරන අය. නිකුණුත් ඒ කතා කරන අය නේ ඉතින් මේලා කතා කරන ඉන්න හිටියන ඕන් කරගෙන. අනිත් අය නිතරම තමන්ගේ ඇතුලෙන් කතා කරන අය මයික් ඕන් කරගෙන ඉන්න මෙතන සම්බන්ධ වෙන්නේ මේකට. එහෙමයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි ඇත්තටම යම්කිසි විදිහකට මේක අනුගතවීමකට අනුව යමු. ඒ කියන්නේ මුලින් මයික් කරගෙන ඉන්නවා නම් ඉතුරු කට්ටිය ලයිව්ලි සම්බන්ධ වෙන්න ඕනේ. ඒ වගේම දැන් අත්දැකීම් ඉදිරිපත් කරන්න කියලා ගෞරවනීය ස්වාමීන් වහන්සේ කිව්වේ. එහෙමනම් එක දිගට අත්දැකීම් ඉදිරිපත් කරන්න. හැබැයි එතකොට අත්දැකීම් ඉදිරිපත් කරනකොට අනිත් අය ඉන්ටරැක්ට් කරනවාද කියලා අපි ඉස්සෙල්ලා අනුමැතියකට එමු. එහෙම එකක් නෑනේ. අත්දැකීම් ඉදිරිපත් කරනකොට සාකච්ඡාව යනවනේ. ඒකනේ සාකච්ඡා. මොකද අපි මේකෙන් මට දැනුනේ අත්දැකීම ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත්
ක්ලියර්ලි ඉදිරිපත් කරනවද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. ඒක පොඩ්ඩක් කතා කරන්න. ඉදිරිපත් කරලා ඊට පස්සේ ඉන්ටරැක්ට් කරනවද අත්දැකීම ගන්න විනාඩි 5ක් විතර එක දිගට? මොකක්ද අත්දැකීම නෝනා? ඔය අපව නිර්වචන වලට යන්න හදන ඔක්කොම ඉතින් කොච්චර කිව්වත් වැඩක් වෙන්නේ නැහැ. දවස් දෙකක් නොකරම අපව කලින් දවස් කරේ මොනවද කියලා දැන් දන්නේ නැහැ එක්කෙනෙක්. නැත්නම් අද ඔක්කොම කලබලේ ඉන්නේ. වෙන වෙන වැඩ දාගෙන ඒ වැඩ ආසේ තමයි මෙතන ඇවිල්ලා ඉන්නේ. වැඩි පිරිසක්. ඉතින් ඕක කරන්න බෑනේ ওই විදිහට. මේ Tamanට මේකටත් ඔය වෙලාව විවේක කරගන්න බැයි නම් ඉතින් කොහොමද කරන්න වැඩි. ඉතින් ඒකත් වෙනවා කීප දෙනෙක් ගෙමු. ඉතින් මේක මේ බලෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා කියන එක තේරුම් ගන්නෙත් නැහැ. මේවට හැම එකටම හේතුප්‍රත්‍ය සකස් වෙන්න ඕනේ. හේතුප්‍රත්‍ය සකස් වෙන ප්‍රමාණය තාවෝ විතරයි කරන්න පුළුවන්. සද්දය. අවසරයි ඇහෙන් මාව ඇහෙනවද දැන් ආයෙත් ශබ්දයිද මගෙන් කතා කරන්න. මගෙන් සද්දයක් තියෙන්නේ මගෙන්ද දැන් නෑනේ ඔව්. දැන් දැන් නෑ. ඉස්සෙල්ලා. දැන් හරිනේ ආයෙත් එනවා ඕකේ හරි ඒක නිසා දැන් කියන දේ අහගෙන ඉස්සෙල්ලා කියන දේ අහගෙන ඉන්න මොකක් හරි කරන දෙයක් මොන දෙයක් වුණත් මේ ලෝකේ දැන් ඊත් විස්තර කරුවක තමයි මේ හැමදාම විස්තර කරන්නේ. හැමෝම කියන කෙනෙකුට තේරෙන්නේ නැහැ කියලා. ඉතින් තේරෙන්නේ නැහැ කියලා ඉතින් මෙහා හඳුරු මොනව කරන්නේ? මේක මේ බලෙන් කරන්න හදන්න බෑ. බලෙන් කරන්න හදනකොට එතන බලෙන් කරන්න හදන එකේ අත්දැකීමක් තියෙනවා මෙයාට. ඒ අත්දැකීම් බලා ගන්න. මේ අත්දැකීම් බලන්නේ නැතුව මේ කියවගෙන යනවා. මේ කාර්යයට අනුගත වෙනවයි කියන එක මේ බත්තු වෙනවා වගේ රුටි පුච්චනවා වගේ නැත්තම් මේ වැසීගිලි ගිල්ල පිටිපත් හොදනවා වගේ වැඩක් නෙමෙයි මෙතන කරන් තියෙන්නේ. ඒවා සංසාරේ පුරාවට මේගොල්ලෝ කරන උදේ ඉඳලා රැය වෙනකන් දනුක් කරනවා යම වැඩ. ඒකේ අනිත් පැත්ත කරන්න උත්සාහ කරන්න මෙතනදී. ඊයේ තේරුම් ගන්න තියෙන සරල දෙයක් එතකොට. අනිත් හැම දෙයක්ම කරන වෙලාවේදී වතුර එකක් බොන්න ඕන වෙච්ච වෙලාවේදී වැසිකිලට යන්න ඕන වෙච්ච වෙලාවේදී රෙද්ද අඳින්න ඕන වෙච්ච වෙලාවේදී කරන වැඩේම මෙතනත් කළා හරිනවද කියලා විතර තේරුම් ගත්තොත් ඇති. ඒක නිසා මේ හැම එකක්ම සිද්ධ වන්නේ ඒක ධර්මතාවයකට අනුව ඒ එකක්වත් වෙනස් කරන්න බෑ කාටවත්. ඉතින් අපිට ඒක අත්දකින්න පුළුවන්. තීන தත්ත්වය අත්දකින්න පුළුවන්. තීන தත්ත්වය අත්දකින්නයි මේ වෙලාව උත්සාහ කරන්නේ. නැතු මේ එක්කෙනෙක් කට වහගෙන කියවනවා අනිත් එක්කෙනා කට ඇරලා කියවනවා අනිත් එක්කෙනා ඒ අතරමැද ඉඳලා හිටලා කියවනවා අනිත් එක්කෙනා එයාගේ වෙනම ප්‍රෝග්‍රෑම් එකකට කරනවා. ඉතින් එතකොට කිසිම මේ සමතුලිතතාවයක් හැදෙන්නේ නැහැ මෙතන. සමතුලිතතාවයක් හැදෙන්න නම් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන අය මෙතරම් මේ වගේ සංඛ්‍යාව වැඩි දැන් කලින් දවස් මේ කිව්වා ඉතින් නමුත් දැන් ඉන්නව කරන්න දෙකුත් නැහැ නේ වෙලි කපන්නේ මුංගේ. මේ කරන් තින්නේ එතකොට තමයි මයික් ඔෆ් කරන එක තමයි. ඉතින් මයික් ඔෆ් කරනවා නම් ඔෆ් කරනවා. එතකොට මේ වගේ කණ්ඩායමක් අතර. ඒකත් මේ කණ්ඩායමේ සියලු දෙනාකට සමාන නැහැ නේ. එක ආසන්නේ ඉන්න දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා. ඉතින් අන්නේ දෙන්න තුන් දෙනාගේ මයික් ඔන් කරගන්න ඕනේ ඒ වෙලාවේදී. ඉතින් ඊළඟට මේ වගේ සමාන මට්ටමේ අය තමයි ඊට පස්සේ ඔන් වෙන්න ඕනේ. මොකද සමහර අය නොනවත්වා කියවන කිව්ව දෙනෙක් ඉන්න මෙතන. ඉතින් අන්නේ කට්ටිය වගේ එක්කෙනෙක් මෙතන ඉන්නවා. අනිත් අය මුකුත් නැතුව යටින් කියවන අය ඉන්නවා. ඉතින් මුකුත් ඉන්ටරැක්ෂන් එකකට යන්න බෑ. යාපෝයි මාත්මික සද්ද එනවා. අම්මපගෙන්ද මාත්මි මයික් ඔෆ් කරගන්න ඉතින් මයික් මියුට් කරගන්න. මේ මියුට් කරේම පැත්තේ හදාගන්න. ඒක නිසා මේ ඉස්සෙල්ලා මේ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. ඒක ධාරණය කරගන්න. ඒක ධාරණය වුණොත් විතරයි මේක යහට යන්නේ. අපි ධාරණය වෙනකන් අපේ ප්‍රත්‍ය සකස් වෙන්නේ නැහැ. මේ ප්‍රත්‍ය සකස් කිරීමේ කාර්යකුයි අපි කරන්නේ. වෙන මොකුත් නෙමෙයි කරන්නේ මේ. අලුතෙන් දෙයක් නිර්මාණය කරනව නෙමෙයි. ලෝක වෙනස් කරන්න යනව නෙමෙයි. ධර්ම වෙනස් කරන්න යනව නෙමෙයි. ඒකට තමන්ගේ මේත් එක්කල් කරන දෙයට වඩා ප්‍රතිවිරුද්ධ දෙයක් කරන්න පුළුවන්ද කියලායි මේ උත්සාහ කරන්නේ. මේ අන්නේ උත්සාහය කරන්න. ඒ උත්සාහය කරන්න තමයි මූලික උපදේශය තියෙන්නේ. ඉතින් මූලික උපදේශය එක්කෙනෙක්වත් පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ඒකට මම කියලා මම කියන්නේ මූලික උපදේශය නෙමෙයි. මූලික උපදේශය පාවිච්චි කරනකොට මේක ඇතුලේ තිබෙනා වූ එක මේ ටූල් එකක් විතරයි මම කියන එක. ඒක ඇතුලේ තව ටූල්ස් රාශියක් තියෙනවා.
මොන වැඩක් කරන්න ගියත් අපිට එක ආයුධකින් වැඩේ කරන්න බෑ. ආයුධ රාශියක් අවශ්‍යයි වැඩේ කරන්න. මේ කුසිරි කියලා තේකක් හදන්න ගියාම පස්සේ අපිට කෝප්පයක් විතර කරන් තේකක් හදන්න පුළුවන්. වතුර ටික විතරක් කරන් තේකක් හදන්න පුළුවන්. තේකොළ ටික විතරක් කරන් තේකක් හදන්න පුළුවන්. බෑනේ. ටූල්ස් කොච්චරක් ඕනද එතන? ඉතින් අන්න ඒ වගේ හැම වැඩකටම මේ වගේ ඕන් මෙයා කරන ඕන තරම් වැසිකිළියට යන්න පුළුවන්ද කියලා බලන්න. වැසිකිළිය විතරක් තිබුණාට. එහෙනම් කොමඩ් එක විතරක් තිබ්බට. එහෙනම් ඒක හොදන වතුර ටැප් එක විතරක් තිබ්බට. මේ සියල්ල තියෙන්න ඕන. ඉතින් මේ සියල්ල තිබුණත් ඔයට වැසිකිළියන්න බෑ. වැසිකිළියන්න පුළුවන් මිනිස්සෙක් ඉන්නත් ඕනේ එතන. වැසිකිළිය යෑමේ හැකියාව අවශ්‍ය ආවත වෙන කෙනෙක් ඉන්නත් ඕනේ එතන. නිකන් ගිහිල්ලා ඉතින් වැසිකිළිය ගිහිල්ලා ඒක කරන්නත් බෑ ඒක. ඒක කෙරෙන්නේ නැහැ. යන්නේ වගේ තමයි මෙතනත් මේ මූලික උපදේශය කියලා කියන්නේ ටූල්ස් රාශියක ඒකාබද්ධ එකක් ඒක. ඒක ක්‍රියාත්මක වෙනවා. මේ තව කාගේරි ආය සද්දයක් එනවා මොකද්ද? මේ මාත්මිකින් නෙමෙයි මාත්මියෝ රාට තව එනවා ඒක. වෙන කාගේරි දින්නේ ඒක. මට හිතෙනවා කම්ඩම්මක් මේකේ වෙන්න පුළුවන්. අනිත් ඔක්කොම මයික්‍රෝ කියලා තිබුණා ඉස්සෙල්ලා. මේ කියන එක තේරෙනවද කියලා බලන්න ඉස්සෙල්ලා මේ කියන එක තේරෙනවම බලන්න දැන් මොකද්ද කරන්න කියලා දැන් බලන්න පොඩ්ඩක් පටන් ගන්න කලින් බලන්න මොකක්ද තේරෙන්නේ කියලා කියන එක. ගන්නත් අවසරයි මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මොකක්ද දැන් මේ එතන ගැනීමෙන්ම කමඨාන් කියන උත්සාහ ගන්නකොට මේ විරදරදර ඉන්නකොට තමයි අර කියවෙන්නේ නැහැ. ඒ කියන්නේ කියන්න හදන ඉතින් අර කමඨාන් කියන විරදර නෝනවා නේද? මොකද කමඨාන්? දැන් ගැනීමෙන් නිකන් හිතට සොයනත් මේ අර මේ අයින් වෙන වෙරදැරීමක් වගේ තමයි කරනවාත් එතන වෙන්නේ. කාගේද ඩිස්ටර්බන්ස් එකේ ඉස්සෙල්ලා ඩිස්ටර්බන්ස් එක හරින් කරලා ඉන්නේ බලන්න. ඔය මාත් එක දන්නේ නැහැ. මට හිතෙන්නේ දැන් චාමර මහත්තයාගේ. ඔය මාත් එක ඔෆ් කරලා පස්සේ නෑ නේ. ඔය මාත් එවෙතින් තමයි ඒක තියෙන්නේ. ඒක හදාගන්න ඉස්සෙල්ලා. ස්වාමීන් වහන්සේ මට තේරුනේ අත්දැකීම මේ අල්ලගන්න කියලා. ඒ කියන්නේ අත්දැකීම අල්ලගන්න එක හරි මම ඩිස්ටර්බන්ස් එක හදාගත්තද? තාම නෑ ස්වාමීන් වහන්සේ. තමයි දැන් තියෙනවා. දැන් කතා කරනවා. තාම එන තියෙනවා. සාමිනවද? අවසරයි ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ මේ හෙඩ්ෆෝන්ස් වලින් එන්නේ මහත්තයා. මොකක් හරි වයර් එක එහා මෙහා වුණේ ගමන් එනවා සද්දේ. ඒක එක තැනක තියන්න. දැන් හරි ආයිමත්. දැන් හරි. ඔව් දැන් හරි ෆෝන් එක අන්න ආයිමත් ආවා. ඔව්. නැත්තම් මයික් එක අල්ලන් ඉන්න එක අතකින්. හරිද? දැන් හරි මහත්තයා. දැන් හරිද? ඔව් දැන් හරි දැනට. ඒක නෑ නෝ උනාට පොඩ ඉදිවන කරන්න දෙකුත් නෑ. ඉතින් ඒක තමයි හේතු වල දාමු කියන්නේ. ඉතින් ඔය වෙනස් කරන්න බෑ කාටවත්. වෙන තියෙන දේ වෙන්නේ. දැන් උතන මේ මහත්මයා කිව්වේ මොකද? කමඨාන කතා මොකද කිව්වේ? ප්‍රණාත දැන් මේ දැනගැනීමේ ප්‍රණාත කමඨාන කියන්නේ මගේ මේ එතන ප්‍රණාත අර කියන්නේ අයින් වෙන වෙරදැරීමක් වගේ තමයි වෙන්නේ දැනගැනීම. ඒකනේ මහත්මයා කවුද අයින් වෙන්නේ කියලා කොහෙන් අයින් වෙන්නේ කියලා කොහෙ තියෙන උපදේශයක්ද ඕක? ඒක දැන් ස්වර්ණාන්ත දැන් මම බණ අහන්න විතර වගේ යන්න හදනවා වගේ එකක් එතන තියෙන්නේ ස්වර්ණාන්ත. ඒක තමයි මහත්මයා ඉතින් නිර්වචනේ ඔක්කොම මූලික උපදේශය මොකද්ද?
සෑම දැනගැනීමම කමටහනට යන්නේ. සෑම දැනගැනීමේදීම කමඨාන්ට අනුගත වීමට වෙර දරන්න. කමඨාන්ට යන්නේ කියන එක මෙයට අදාළ වෙන්නේ කමඨාන්ට යන්නේ කියන එකට මේ වගේ වැඩසටහන සම්බන්ධ වෙන්න බෑ. ඉතින් එහාට ගිහිල්ලා තියෙන්න ඕනේ. කමඨාන මොකද්ද? සානද දැන් මාව විතර විරදෙරන්නේ තුන්දාන්තර මා කියන එකට යවෙන්නේ. ඒක තමයි මහත්තයෝ දැන් අහුව ප්‍රශ්නේ කමඨාන මොකද්ද කියලා. ටික තමයි කියන්නේ ම කියලා කමටහනක් කියලා කොහෙද දීලා තියෙන්නේ 3995 ඌවනම් මෙයාට දැන් අලුතෙන් හරි අලුතෙන් දිනම ඉංග්‍රීසි එකක් කොන ඉවරතා එකක් දැම්මා තව කට්ටියක තුල දාපු එක කන්නේ කාරිය අහන්න වෙන කරන්න දෙයක් නැහැ ඉතින් ඌ විස්තර කරන හරියටම ඌ පැහැදිලිව විස්තර කරන එක කමටහන කියලා කියන්නේ මොකද එතන ගානට කමඨාන වෙන්නේ අර ඇත්තටම අර විරදැරීම වගේ තමයි එතන තියෙන්නේ ගානට. හරි මහත්තයෝ ඉතින් ඔය ඔක්කොම ඉතින් තමන්ගේ නිර්වචන තුල දැන් සකස් වෙලා තියෙන තමන්ගේ මේ දැනුමට එකතු වෙලා තියෙන දෙයක් ගැන ඔය කියන්නේ. තව නොලෙජ් එකෙන් කතා කරනවා මහත්තයා. ඉතින් නොලෙජ් එකෙන් කතා කරනකොට මේ මොහොතට අනුගත වීමේ නොලෙජ් එකක් තියෙන්න බෑනේ. මේ මොහොත කියන්නේ නොලෙජ් එකෙන් අපි ඉවත් වෙන පොයින්ට් එකනේ. ඉතින් නොලෙජ් එක තියෙන තාක්කල් අපිට මේ මොහොතට අනුගත වීමේ හැකියාවක් නැහැ. නොලෙජ් එකකින් අපි මේ මොහොත යට කරනවානේ. ඒකනේ අවිද්‍යාව කියන්නේ. ඉතින් අවිද්‍යාවට අපි යටත් වෙලා ඉන්නේ නේ නිසා. ඒක තමයි අපි අවිද්‍යාවේ වහල්ලු කියලා කියන්නේ. ඉතින් මේක තමයි අපිට දෙන දැනුම නොලෙජ් එක. ඉතින් මේ බණ අහුවමත් අපිට ඉන්නේ දැනුමක්. ඒතකොට මම බණ අහන්න ඕන කියන එකත් අපේ දැනුමට කියලා තියෙන්නේ දැන්. මම කියන එක ගන්න ඕන කියන එකත් ඒක දැනුමට එකතු වෙච්ච එකක් දැන්. ඒක තේරෙනවද? එහෙමයි. දැනුම කියන්නේ අපේ නොලෙජ් එකට ගිහිලා තියෙන එකද? නොලෙජ් එකයි ඒ තියෙන්නේ. ඉතින් අපි නොලෙජ් එක යූස් කරන්න හදන්නේ. නොලෙජ් එක යූස් කරන එක නේද අපි උපන්දා ඉඳලාම කරන්නේ. උපන් මොහොතේ ඉඳලා පොඩි එකා කිරිබොන්න පටන් ගත්තේ නොලෙජ් එක පාවිච්චි කරලා නේද? එහෙමයි. ඉතින් ඒක පාවිච්චි කරලා නිවනක් හම්බ වෙනවද? තියෙන නිවන හොයන්න ඒක වෙනිත් පැත්ත හොයන්න එපා අපි. ඉතින් නොලෙජ් එක පාවිච්චි නොකර අපිට බැරි නිසා නොලෙජ් එකට යටත් වෙලා නොලෙජ් එකෙන්ම අපි නොලෙජ් එකෙන් එළියට යන්න උත්සාහ කරන්න ඕන. ඒක කියන්නේ අවිද්‍යාවෙන් අවිද්‍යාව අපරාධ කරන්න කියන. එහෙම නැත්නම් තණ්හාවෙන් තණ්හාව නැති කරන්න කියන්නේ ඒකයි. ඉතින් මේකට දාන්න වෙන පුදුමාකාර තණ්හාවක් අපිට. මොකද නොලෙජ් එකෙන් අයින් කරන්න හැටිම අපිට බය වෙනවා. අපි බොහොම බිය වෙනවා මිනිස්සු නොලෙජ් එක නැති වෙනකොට. ඒකනේ අඳුරට අපි බිය මේ අඳුර නිසා නෙමෙයි ප්‍රශ්නේ. ආලෝකේ නැහැ කියන බයනේ අපි තියන්නේ එතන. යාම තේනෙම්ම හැම වෙලාවකම අඳුරට බියයි. ප්ලේන් එකේ යනුනත් ප්ලේන් එකේ ලයිට් එක ඕෆ් කරාම එකපාරටම රාත්‍රියේම යන ප්ලේන් එක දුරක් යනකොට අර ඔක්කොම කැම්බිල යුදලා ප්ලේන් එකේ මුල් ලයිට් ඔක්කොම වගේ එකක් දෙකක් තීදී ඕෆ් කරනවා. ඒ වෙලාවට ඒක ඇතුලේ බය වෙනවා. එක තැන එක පෙලි තුන් දෙනා වාල්ලා ඉන්න බෑ. උන්ට බය වෙන නැතනත්. මොකද ඒ තරම්ම අපේ තිබෙන ඒ ශනිකෝ ක්‍රියාත්මක වීමක්. දැනුමින් එළියට එනකොට. ඉතින් නින්දා ගන්නකොට තව බයක නින්ද යනකම් අපි බය පුදුමාකාර බයකින් නින්දා ගන්න නින්ද යනකම් නින්ද ගියාට පස්සේ අපිට ඒක නොතේරෙන්නේ. ඊට පස්සේ තේරෙන්නේ ඉතින් අපි කියන හීන කියලා ඒවට. ඉතින් අන්න ඒක තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන කරන්න කියන්නේ ඒකයි මේක. මේක තේරුම් නොගෙන කරන්න බෑ. තේරුම් ගන්නවා කියන්නේත් ඒකත් දැනුමට දා ගන්නවා කියන එක තමයි අපෝ. එතකොට වෙන්න ඕනේ අපි තමන්ගේ කමටහන කියලා කියන්නේ මේකේ කමටහන කියලා පැහැදිලිව විස්තර කරලා තියෙන දිගින් දිගටම කමටහන කියලා කියන්නේ මේ මොහොතට අනුගත කරවීමේ එතන තියෙන මොකද්ද ටූල් එක. හැබැයි ඉතින් ඒක අපි හොයාගන්න යන්නේ නෙමෙයි. මේ හොයා ගන්නකම් අපේ කමටහන කියලා කියන්නේ මූලික උපදේශය. කමටහන කියන්නේ මම බණ අහන්න ඕන කියන එක නෙමෙයි. මම බණ අහන්න ඕන කියන එක අපි පාවිච්චි කරනවා ඒකේ ආදර්ශයක් විදියට එක ටූල් එකක් විදියට. ටූල් සෙට් එකේ එක ටූල් එකක් විදියට. ඒතකොට ඒක පාවිච්චි කිරීම සඳහා අපි පාවිච්චි කරන්නේ ටූල් සෙට් එක. ටූල් සෙට් එක තමයි මූලික උපදේශය. ඒ මූලික උපදේශයට අපි උත්සාහ කරන්න ඕනේ. මේ සාකච්ඡාව ගෙනියන්න ඕන මේ අය මූලික උපදේශයට උත්සාහ කරනවා. මූලික උපදේශයට අවර දරන්න ඕනේ. තේරෙනවද කියන්නේ? එහෙම. මොකක්ද තේරෙන්නේ? මූලික උපදේශයට අනුගත වෙමින් ක්‍රියාත්මක වෙන්න ඕන. මූලික උපදේශයට ක්‍රියාත්මක වෙන්න ඕන.
වෙන්න ඕනේ. දැනගත්තා බව දැනගත්ත ගමන් අර එතන තියෙන සටන. කියන්නේ ඉතින් සෑම දැනගැනීමකදීම ආපහු නිර්වචන වල දාගන්න එපා ඕක දැන්. ආයි නිර්වචන වලට යන්නේ ඔය. මේක තීරුණා නම් ඇතුලේ Tamanne ධාරණය වෙනවා ඒක. ධාරණය වුණා නම් ධාරණය වෙච්ච ආකාරයට කාර්ය කෙරෙනවා. ඔය ධාරණය වීම තමයි බේස් එක අපේ මේ ප්‍රත්‍ය සකස් වීමට. ධාරණය වෙන තාක්කල් ප්‍රත්‍ය සකස් වන්නේ නැහැ අපි දැනුමට එකතු වෙනවා. ඔය ප්‍රත්‍ය සකස් වීමයි දැනුමයි අතර තියෙන වෙනස ඒකයි. අපි යමක් තේරුම් ගත්ත හැටියෙම වචනේ අර්ථයෙන් ඒක අපේ දැනුමට එකතු වෙනවා. එතකොට අපි අසුවිරු දැනුම කියන්නේ ඒකයි. සුතමේ දැනුම. සුතමේ දැනුම නෙමෙයි අපිට ප්‍රත්‍ය සකස් කරන්නේ සුතමේ ඥානය හරහා. සුතමේ ඥානය හැදෙන්න නම් අපි එතකොට මේ දැනුම තුලින්ම දැනුමෙන් එහාට යන්න උත්සාහ කරන්න ඕන. ඒකටයි සුතමේ ඥානය කියලා කියන්නේ. ඉතින් ඒක අපි දඟලලාම කරන්න ඕනේ. කරන්න ඒතෙන්ටම අනුගත වෙන්න ඕනේ. ඒක නිසා බොහොම කෙටි කාලයකින් ඒක අපි ඒ අත්දකින්න බලලා බැරි වෙනකොට එතනින් පැත්තකට වෙලා ආපහු ආයෙතෙන්ට යන්න ආයෙ උත්සාහ කරන්න ඕනේ. නිරන්තරයෙන්ම උත්සාහය තියෙන්න ඕනේ. ඉතින් ඒක පරිශ්‍රණය කරන්න තමයි දැන් මේ අපි කණ්ඩායමක එකතු වෙලා කණ්ඩායමේ අපි මෙතන දැන් අර ඩෝස් විශාල සංඛ්‍යාවක් ඕපන් කරගන්න. මේ සලායතන විශාල සංඛ්‍යාවක් ඕපන් කරගන්න. ඉතින් ඒ ඇවිද එතන එක දේවල් බල ඊ පැත්තේ තියෙන පරිසරයේ සද්ධාරවමයක් තියෙද්දි තව මෙතන වෙනම කණ්ඩායම ඇතුළේ තිබෙන්නා වූ මේකට අදාළ දේවල් බලාගෙන ඒතකොට මේවා අතර තිබෙන්නා වූ ගැට්ටනේ අත්දැකීම් යන්න තියෙන්නේ. ඒතකොට බලා ගන්න පුළුවන් මේ ධර්මයේ වැඩ කරන ආකාරය මොකද ධර්මයේ වැඩ කරන පැටර්න් එක කියන එක හොයාගන්න පුළුවන් මෙයාට. මේ ධර්මයේ වැඩ කරන පැටර්න් එක හොයාගන්න තියෙනවා අපිට. වෙන විදිහට කියනවා නම් සරලව කියනවා නම් තණ්හාව වැඩ කරන්නේ කොහොමද කියන එක අන්තිමට හොයාගන්න තියෙන්නේ. ඒක හොයාගත්තාට අපිට තේරෙනවා තණ්හාව කියලා එකක් නැහැ කියලා මෙතන. ඒක නිසා දැන් ওই තීර්ණ ආකාරයට දැන් ওই තමන්ගේ ධාරණය වෙලා තියෙනවා නම් දැන් තමන් ඊළඟටම වැඩ කරන්නේ කොහොමද කියලා දැන් කල්පනා කරගෙන ඉඳලා ගල්ලා හරියන්නේ නැහැ එතකොට. දැන් මෙන්න මේ කියවෙච්ච ටික තමන්ගේ ඇතුළට හරියට ධාරණය වුණා නම් ඒ ධාරණය වීමට සාපේක්ෂව ඊළඟ ප්‍රතිඵල අත්විඳින්න පුළුවන් මෙයාට. එතකොට ඔය මම බන කී කතන්දරේ පැත්තක එතනින් පොඩ්ඩක් පැත්තකට එන්න ඕනේ. ඒකට දැන් මෙයා ගොඩක් උනන්දු වෙන්න ඕන. එතනින් පැත්තකට එන්න. මොකද හේතුව දැන් ඒක අල්ලගෙන තියෙන අර තුන් වේල බත් නැතුව මේ රටවල මිනිසුන්ට ඉන්න බෑ වගේ එකක් නෙතන තියෙන්නේ. පාන් කෑවට මේ රොටි කෑවට තෝස කෑවට හරියන්නේ නැහැ නේ. අන්න ඒ වගේ. කොච්චර කෑවත් වැඩක් නැහැ. බත් අවුරක් හරි කන්න එපායි. අන්න ඒ වගේ මට්ටමන මේ අය වඩහන ඕන කෙනෙක් දැන් එතන ධාරණය කර අතුල් කරගෙන තියෙන්නේ. මොනවා කිව්වොත් වැඩක් නැහැ. ඒ අයින් කරන්න බෑ නිසා. එයාව අත්‍යවශ්‍ය කරගෙන. එයාව අත්‍යවශ්‍ය කරගන්න එපා. එයා නෙමෙයි අත්‍යවශ්‍ය මූලික උපදේශය. මේ මූලික උපදේශය Tamanට ගෙන්නව ගන්න බලන්න කොහොමද Taman එතන හැසිරෙන්න ඕන. අන්නේ හැසිරෙනකොට ඒ හැසිරීම අත්දැකීමින් ඉන්න ඕනි. ඒතකොට එතන මේකයි මම වෙරදරන්න හදනවා මට වචන ඉන්නේ නැහැ කියන කතන්දරේ මේ මහත්යයි වෙලා ඇති කරගත්ත ඔක්කොම චේතනා ටිකනේ. ඉතින් ඒ ටික එතන ටට්ටක් ගාලා කියවුණා නම් ඒතකොට විසඳීමකට යන්න පුළුවන්. ඒ ටික කියව ඉන්නවා එතන කියව ඉඳලා පස්සේ කියනවා මෙහෙමයි වෙන්නේ කියලා. ඉතින් මේ වැඩසටහන සම්බන්ධ වෙනකොට ඒ ඔක්කොම එකින් එක එකක් කියවන්න එකක් නොකියවන්නයි බෑ තියෙන හේතුවක් නැහැ නේ. එතන තමන්ගේ දැන ගැනීමට පත්වන හැම දෙයක්ම ඒ දැන ගැනීමත් එක්කම තමන්ගේ පරිසරයට බාහිර කියලා කියන්නේ මේ බාහිරත් තියෙනවා කියන එක නෙමෙයි. මෙතන මේ කණ්ඩායමින් නිසා අනිත් පැයටත් ඇහෙන්න කියවෙන්න ඕන. එකක් ඇහෙන්න කියවනවා 10ක් නොඇහෙන්න කියවනවා. අන්නේ වෙනස අයින් කරන්න ඕන. ඒ වෙනස අයින් කරන්න බැරිව තමන් එක අත්දකින්නවා නම් ඒ අත්දකින වෙලාවේදීම ඒ අත්දැකීම එතනින් කියවෙන්න ඕනේ. ඉවර වුණාට පස්සේ ඒ ගැන කියලා වැඩක් නැහැ. මේ අපි ආපහු නිත්‍ය සංඥාවක් එතකොට හදන්නේ. නිත්‍ය සංඥාව කැඩෙන්නම් ඒ වෙලාවේදී මම දැන් මේක කියවන්න හදනවා මේක කියව ගන්න බෑ කියලා එතකොට කියවෙන්න ඕන. අන්න ඒ වගේ එකක් මොකක්ද? දැන් හැබැයි ඒ වචන කියවා ඊට පස්සේ කියන්නේ දෙන්නේ. ඊට පස්සේ වෙන්නේ එහෙමනේ. මම දැන් කියවන්න හදනවා දැන් මේ කියවන්න බෑ කියලා කිය ඊට පස්සේ. ඒකත් දැනුමට දාගන්න.
කොහොම හරි කවන්නේ ඔය තීර්ච ආකාරයකට පටන් ගන්න ඔය මේ කතා කරන එක සම මට්ටමේ ඉන්න අයගෙන් වැඩිපුර සද්ද තියෙන අය නම් ඕන් වෙන්නේ වැඩිපුර සද්ද තියෙන අයම ඕන් කරගන්න අඩුවෙන් සද්ද තියෙන අඩුවෙන් සද්ද තියෙන අය ඕන් කරගන්න. 4 දෙනෙක් ඕන් කරගන්න අර මහත්ය හැබැයි ඕන් එකේ ඉන්න වෙනවා මහත්ය නිරන්තරයෙන්ම කතා කරන්නත් වෙනවා. මහත්ය කතා නොකර නිකන් ඉන්නවනම් මහත්යට පුළුවන් වීඩියෝ කෝල් කරලා තියන්න. ඒ වුණත් මේ කතා නොකර ප්‍රශ්නයක් නැහැ. වීඩියෝ කෝල් කරන්නේ නැත්නම් නිකින් තියෙන මහත්ය කතා කරන්න වෙනවා. නැත්නම් ස්වාමීන් වහන්සේ පැත්තකට එන්න මෙතන. ඔය කට්ටියට කරගෙන යන්න පුළුවන් ගැටලුවක් නැහැ. ස්වාමීන් වහන්සේට සම්බන්ධ විතර වෙරි. ස්වාමීන් වහන්සේට අහගෙන ඉන්න පුළුවන්. ආරම්භ කරන්න බලන්න. මම ඕෆ් කරලා ශාන්තනි නෝනා සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙන්න කතා කරන කට්ටිය. කතා නැහැ ශාන්තනි නෝනාගේ. ඇයි අහන්නේ නැහැ. මොකක්ද උන්නේ කියන්නේ? මොකක්ද කාගෙද? දැන් හරි. කොහොමද කියන්නේ? මොකක්ද හරි? දැනගත්තා. දිගටම යනවා. හරි පස්සේ යනවා. කොහෙද යන්නේ? අහන්න ඕනේ. කොහෙද යනවා? කොහෙද? කොහාට යනවා කියලා හිතන්නේ. මම එවිතිමින් කතා කරනවා. බන ඇයි? දිනවා. ඇයි? මොකක්ද බන? කත්ත බන. මොකක්ද පැහැදිලි නැත්තේ? දැන් නැත්තේ. මම කියන්නේ වැහිනවද? දැනගත්තේ කොහොමද? මොකද්ද කියන්නේ? මොකද්ද කියන්නේ? මොකද්ද මංගලී මහත්මිය? මොකද්ද? මහත්මිය කියන්න හැදුවද? මොකද්ද කියන්නේ? අපි කියන්නේ දැනගත්තේ මොනවද කතා කරන්නේ? කොහොමද දැනගත්තේ? මොනවද හොයන්නේ? අවු වැටිලා තියෙනවා. මොකක්ද කියනවද? කොහෙද? මොනද? අත්දැකීම මොකද්ද? පිළිතුර කොහොමද දැනගත්තේ? අත්දැකීම හොයන්නේ කොහෙද? බලාගෙන ඉන්නවා වගේ තේරෙනවා මට. මොකද්ද බලන්නේ? තව කතා කරනකම් වගේ. කොහොමද දැනගත්තේ? ඒක තමයි දැනගත්තේ. බලාගෙන ඉන්නවා. එතනින් අපි අයින් වෙන්න ඕනේ. මම බන කියන කියවෙන එක. ඇයි බන කියන්නේ? මොකද්ද බන කියන්නේ? බන කියන්නේ කොහොමද දැනගත්තේ? දැනගත්තේ. කොහොමද? පොඩ්ඩක් කල්පනාවට ගියා වගේ තේරුණා. මොකද්ද කල්පනාව? කල්පනා කළේ? ඇයි? පොඩ්ඩක් දැනගත්තේ කොහොමද? පොඩ්ඩක් කියලා දැනගත්තා. කොහොමද? මොනවද කියන්නේ? මොකද්ද සිද්ධ වෙන්නේ? කමටහන් තියෙනවද? මොකද ඒක? මම අරමුණට යනවද? අරමුණට අරමුණ කොහොමද? මොකද්ද? ඉතින් කතා කරනවා. බන කොහාටද යන්නේ? ඒක පැහැදිලි වුණේ නැහැ මහත්මිය. කවුද? මොකද්ද කියපු දේ පැහැදිලි වුණේ නැහැ වගේ. කියපු දේ නෝනේ මොකද්ද කිව්වේ? මොකද්ද පැහැදිලි නැත්තේ මොකද්ද? ඇහුන්නේ මොකක්ද? කැඩි කැඩි ඇහෙන්නේ. කොහොමද දැනගත්තේ? කොහොමද? මොකද්ද? කැඩි කියලා කොහොමද දැනගත්තේ? කැඩි කැඩි කියලා කියන්නේ ඇයි? කැඩි කොහොමද කොහොමද දැනගත්තේ? එතනින් ඉවත් වෙන්නේ කොහොමද? කොහොමද? කොතෙන්ද ඉවත් කොහෙන්ද ඉවත්? ඇයි ඉවත් වෙන්නේ? මොකද්ද? ඉවත් වෙන්නේ කල්පනාවෙන්. මම ඉවත් කල්පනාවට යනවා වගේ තේරෙනවාද? මොකද්ද කල්පනාව? කල්පනාවට කොහොමද? වචන කියවෙන්නේ නැති නිසා. වචන. ඒ වචන හොයන්නේ. මම කියන්නේ නෝනා වචන හොයන්නේ. මම වචන කියන්නේ එපා. කමටහන් අඳගෙන මම වචනයක් කියනවා නෙවෙයි. කමටහන කද? එහෙම එකක් ආවා. එළිය බලාගෙන මංගලි මහත්මිය කියනවා මාති. මංගලි මහත්මිය ඒ කොහොමද කියලා දැනගත්තේ? කොහොමද? මොකද දැනගත්තේ? ඒක පැහැදිලි වුණේ නැහැ. අපි පැහැදිලි වුණේ නැහැ කියලා හොයන්න යනවා වගේ තේරුණා. ප්‍රකාශන හදනවද මහත්මිය? මම ප්‍රකාශන ඒක ප්‍රකාශනද මම බන මම ප්‍රකාශන කියන තේරෙන්නේ මොකද තේරෙන්නේ? තේරෙන්නේ නැහැ කියන්නේ. මොකද තේරෙන්නේ? නැහැ. ඇයි හොයන්නේ? කොහොමද හොයන්න යනවා වගේ ස්වභාවයක් අත්දකිනවා. ඒකෙන් ඉවත් වෙන්න ඕන.
මම ආසන්න මේක ගන්න මම ආසන්න මොකක්ද ආසන්න මේක? මම හොයන්න යන්න එපා මම හොයන්න හෝ හොයන්න මොකක්ද හොයන්න එපා කියන්නේ? ඒ ස්වභාවය ඒකද? මොකටද? චන්දන ඕනේ හෙන්නේ චන්දන ඕන මොකද්ද කිව්වේ? මම කියපු දේ ඇහුන්නේ සම්බන්ධ වුණාද? දැන් ඇහෙනවා. හැබැයි ටිකක් අපහැදිලි. කොහොමද දැනගත්තේ? අපහැදිලි කොහොමද දැනගත්තේ? මොකද්ද මම හැදින්නේ නැත්තේ? මම බාන එතන කියන ඒවා මං කියන්නේ ඇහෙනවා. මොකක්ද ඇහෙන්නේ? මට ඇහුනේ අංජලි නෝන අහපු දේ මම බාන මොකටද? මගේ නෝන කියන කොහොමද දැනගත්තේ? මංගලි නෝන මම බාන මොකද්ද? මෝ අයි අහන නමගත වෙන්න මම බාන කම්තහන මොකද්ද? අද කම්තාන මොකද්ද කමටහන මොකද්ද? මෝ කොහොමද? කොහොමද මොකද්ද? බල්ලෙක් බුරනවා. බල්ලෙක් කොහෙද? බල්ලෙක් කියලා දැනගත්තේ කොහොමද? මම බල්ල පස්සේ යනවද? මම නෑ එතන ඉවර වුණා. බල්ල පස්සේ ඇති අද ඉවරයි. සෑම දැන ගැනීමකදීම දැන තමයි මේ වෙලාවේ ප්‍රකට වුණේ. මොකද්ද? මොකද්ද මේ වෙලාව? කොහොමද මේ වෙලාව කියලා දැනගන්නේ? මහත්මිය ප්‍රකාශන නේද? මම කරන්නේ ප්‍රකාශන දාද? මේක තේරෙනවද? කමටහන කෝ මම බන කමටහන මම බන මග්ගලි මහත්මිය ඇහෙන්නේ මම කවුද කෑ ගහන්නේ? මොකක්ද අඩු කරන්නේ? මොකද ඇහුනේ? මම අඩු කරන්නේ මට අඩු කරන්න ඕන. මහත්මිය මොකද්ද හෙව්වේ? ඇයි එහෙම කිව්වේ? මාව ඇහෙනවා නේද? දැන් ඇහෙනවා. මොකද්ද? මොකද්ද ඉදිරිපත් කරමු. ඉදිරිපත් කරමු. හොඳයි. අයියේ කතා කරන්න. මොකද වැඩිපුරම කෑ ගහපු ගමන් එන්න ඕන කියන බාන මොකද අත්දැකීම කියලා? ස්වාමීන් වහන්සේ මම නේද? හතිවයි. වෙනෝන කතා කරන ඇහුන්නේ අන්න වෙන නෝන කෙනෙක් කතා කරනකොට කෑ ගහන ඕකාල. කොයි නෝනද කියලා හොයාගන්නේ කොහොමද? අත්සන්නත් මමද පවනම් කෑ සාදරි නෝන කෑ ගැහුවා. අයි කෑ ගැහුවා. අවසරයි එතනදී මට දැන් මට තේරුනේ මේ හොය ගියේ නෑ එන එක කිව්වා ඒක කෙටි කර කියන්න ගියා ඒ වගේ එකක් උනේ එතන කෙටි කරගෙන කියන්න ගියා කියලා මහත්මිය දැනගන්නවද එතන? එහෙමයි කෙටි කර කෙටි වෙනවා කියන එක දැන ගැනීමක් විදිහට කෙටි වෙන්න ඕනේ කියන එක දැන ගැනීමක් විදිහට තියෙනවා ඒක කිව්වේ නැහැ මට එහෙමයි මහත්මියක අත්දැකීමේ අවසන්ද? ඒක තමයි මට දැනුනේ මහත්මිය මේ විදිහට තමයි අත්දැකීම දැවුනේ. ඕකෙන් ආපු අවබෝධය මොකක්ද මහත්මියට? එතනදී නිකන් අවබෝධය කියන්නේ හිත ඉන්නේ එනවා කියනවා. ඒ කියන්නේ කල්පනාවකට යන්න ඉඩක් නැහැ වගේ අවබෝධයක් තමයි. එතකොට මහත්මියට ඕකෙන් තියෙන ප්‍රයෝජනේ මොකක්ද? එතකොට මට තේරුනේ මහත්මිය හොයන්න යන්නේ නැහැ කියලා. එතනම අතෑරෙනවා කියලා. එතන අතෑරෙනවා කියලා එතන දැනගත්තාද? එතන අතෑරෙනවා කියන එක දැනගත්තේ ඒක අත්දැක්කා වගේ වුණේ. එතකොට මහත්මියේ උපදේශය පාවිච්චි වුණාද? දැන් ටූල් සෙට් එකක් විදිහට මොනවද පාවිච්චි වෙච්ච ටූල්ස්? සෑම දැනගැනීමකදීම කමටහනට වෙන දරන එක, කෙටි වෙන එක, එකවර දෙකක් දකින්න බැරි එක, ඒ වගේ ඒවා තමයි පාවිච්චි වුණා. ඒ කියන්නේ මහත්මිය දානය කරගත්ත ඒවා එතන සිද්ධ වුණා කියන එකද? ඒ විදිහ ඔක්කොම නෙමෙයි ඒ වගේ ඔය ලව්ටෝ එක කියන්නේ ඔය
එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ මාත් ඥානය නෝන දෙන උත්තර පැන. අයි මොනවද ලව් ටොක් එක තමයි දෙන්නේ. සාදුවනේ ලැහත්තිලා දින දාලා දින පොරු ගහන ගැන කතා කරන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ ඒ වගේම අයින් කතා කරලා අනිත් නෝන කියන්න බෑනේ තමන්ගේ අත්දැකීම මොකද්ද කියලා. ස්වාමීන් වහන්සේ මම නේද? ඔය නෝන කතා කරන්නේ නැහැ එහෙම මෙහෙට. ස්වාමීන් වහන්සේ මම කෑ ගහනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මේ මට නිකන් අද අත්දැකීම ආවේ දැන් මම මොකක් හරි මේ කල්පනා කරනවා වගේ එන්නේ එහෙම එකක් මම එතකොට දැන් මගෙන් කියවෙනවා මම කල්පනා කරනවා මේ මෙහෙම කළොත් හරිද එන්නේ වගේ මට නිකන් මං හෙව්වා වගේ දැන් අර අනිත් අයගේ ඒවත් දැන ගැනීම සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට ඒවට අනුගත වෙන්නත් දැන් මොකක් හරි කියන එකට මමත් ඒකට පිළිතුරකුත් එහෙමත් එනවා. හැබැයි ස්වාමීන් වහන්සේ මට තේරුණා මගේ මොකක් හරි මේ වෙනද තිබුණට වඩා වෙනස් විදිහක් ඒක හෙව්වා වගේ හොයනවා කියන එකක් මට තේරුණා. ඒක තමයි ඒක මොකද්ද ඒක එහෙම එකක් තමයි සිද්ධ වුණේ ස්වාමීන් වහන්සේ. එහෙම දැන් මොනවද කියන්නේ කියලා පටන් ගත්තේ කොහෙන්ද? අගී ප්‍රකාශන කොහෙන්ද කියලා හොයාගන්න බැරුව ඉන්නේද? එහෙමයි. ඔව්. ඔය උත්තර දෙන්න ගියා වගේ ස්වාමීන් වහන්සේ. ඔය උත්තර හොයන බවත් මම දැනගත්තා. ඒ දැන ගැනීමක් තිබුණා ස්වාමීන් වහන්සේ. ඔව් දැන් ඔය කතා කරන්නේ මේ වෙලාව ගැනද කලින් වෙලාව ගැනද? කලින් වෙලාවෙත් එහෙමයි දැනුත් එහෙමයි ස්වාමීන් වහන්සේ. දැනුත් මම මේ දැන් මොකද්ද මම හෙව්වේ ඇයි කොහොමද මේක කියන්නේ එහෙම දැනුත් මට ඒ ස්වභාවයම වගේ දැනුත් තියෙනවා. අනේ මාත්මෙත් ඒ කවුරු කතා කරන මම දෙන්නේ කිතර එකතු වෙලා. මහත්මිය කියපු ස්වභාවය මොකද්ද? දැනුත් තියෙන. ඔය ස්වභාවය වල නෑ ස්වභාවය කරන හොය නිකම්ම තියෙනවනේ තව නිර්වචන දෙයකට. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මට එතන ප්‍රශ්නයක් අහන්න සරයි. දැන් අපි මේ දැනුම තුලින්ම දැනුම අයින් කරන්නනේ යන්නේ උත්සාහ කරලා වගේ. ආයි නිර්වචනයක් දාන එකට. ඔව් නෑ ස්වාමීන් වහන්සේ එතන ඒ නිර්වචනේ එන්නම වෙනවා ප්‍රශ්න අහන්න. එතකොට දැන් ඒක අවබෝධයක් අත්දැකීමක් ඉදිරිපත් කරද්දී අර දැන් චාන්ද්‍රී මොන ඉස්සෙල්ලකෝ වගේ ඒකෙදිත් අර අපිට පාවිච්චි කරන්න වෙනවා නේද වචනයක්. ඒක දාන්න අමාරුයි වචනෙත් එන්න. ඔය නෝන ඔය ප්‍රී ඩිටර්මයින්නේ ඔය විස්තර කරන්නේ දැන් ඔය ප්‍රී ඩිටර්මින් කළා මෙහෙමයි වෙන්නේ කියන එක තමයි දැන් ඔය කියන්නේ. ඉතින් ඒක තමයි අපි අත්දැකීමෙන් ඉදිරිපත් කරනකොට ඔය කියන ප්‍රකාශන නෝන ඔහොම වෙනවද නැද්ද කියලා කළා බලන්න වෙන කවදාද දවසක. ඔය නෝන දැන් කවදාවත් එහෙම කළා නැති නිසා එහෙම කරත් වෙන්නේ මෙහෙමයි කියලා උපකල්පනය කළා නෝන දැන් කියන්නේ. අත්දැකීම විස්තර කරන්න වෙන්නේ වචන දාලා කියලා දැන් කියන්නේ එහෙම නේ නෝන. ස්වාමීන් වහන්සේ මේ ජාන්තනුන් ඉදිරිපත් කරලා පස්සේ මගේ අත්දැකීම කියන්න. දැන් ඒ ජාන්තනුන් අවසරයි ජයන්ත නෝනාගෙන් ප්‍රශ්නයක් අහන්න. නෝනා මේ මොකද්ද වෙනසක් අත්දැකයි කිව්වේ වෙනදට වඩා? දැන් වෙනසක් කියන්නේ මොකක්ද ඒකින් අද? කොහොමද අත්දැකීම වෙනස කියලා? වෙනසක් කිව්ව වෙනදට වැඩිය නෝන අර එන ඒව ටික මට නිකන් දැන් මං සංසන්දනය කිව්වා වෙනදට වැඩි සංසන්දනය කරියයි. දැන ගැනීම මොකක්ද? දැන් කියනකොට සංසන්දනයක් එහෙම වෙනවා. හැබැයි නෝන ඒ නිකන් ඒ ස්වභාවය මගේ තාම තියෙනවා. ඒ දැන් ඒ මගේ ඉවලේ අපි විත්‍ය සංඥාවෙන් අල්ලගත්තු එකක් මොකද්ද තාම තියෙනවා කියන්නේ ඒ ස්වභාවය. ඒ කියන්නේ ප්‍රයගානක් තියෙන ස්වභාවය. නැහැ. එහෙම ඒ ස්වභාවයම කියන්නේ නෝන අර හොය කියන ස්වභාවයක් නිකන් එහෙම දෙයක් හොය කියන හැදිරි කරන පොඩක මොකද්ද හොය කියනවා කියන්නේ? ආත්මේ උදාහරණයක් දෙන්න වෙච්ච දේ. හොය කියනවා කියන්නේ මොකද්ද? කොහොමද දැනගත්තේ? ජයන්ත මහත්මිය ප්‍රකාශන වගේ ගියේ ඒ හින්දා නේද? ඔව් නෝනත් ඇහුවේ ප්‍රකාශන වගේ නේද කියන්නේ කියලා. එතකොට මම ඒකට ආයිත් මට ආවේ එහෙම එතකොට ඒක ප්‍රකාශනයක්ද කියලා.
එතන මේ මොකක්ද අහපු කියන්නේ එකට කියන්නේ නැති වුණ අත්දැකීම හරියට ඉදිරිපත් කරනවා නම් හරි. අත්දැකීම කියන්නකො. එක පොයින්ට් එකක් ඉදිරිපත් කරන්න මහත්මිය. දැන් චාන්ද්‍රි නෝනවනේ ප්‍රකාශනද ඉදිරිපත් කරන්න කියලා. එතකොට හැබැයි මගෙන් මේක ප්‍රකාශනයක්ද කියලා හැදුනේ මේ එතන කොහොමද මම කියන්නේ. මට ඒක පැහැදිලි කරගන්න. කමටහන ආව නම් එතන මොකද වෙන්නේ මහත්මියට? කමටහන එහෙම හෙක්කුත් සිද්ධ වුණා මහත්මිය. දැන් මහත්මිය දැන් මම බණ කියනකොට එතනදිත් දැන් ඔන්න වඩින් ආයෝ සාකච්ඡා කරපු විකාර කියනවා. කමටහන කියන එක නෙමෙයි. ආයෝ විකාර කියවනේ පාර. දැන් ඔය මොනවාද හොයෝ කිව්වා කියන සාක්ෂි පෙන්නන්න බලන්න. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මම එතන නිකාර නැවතිලා හිටියා වගේ. දැන් මගෙන් එහෙම නැවතිලා ඉන්නකොට දැන් මට එනවා මේ මම හොය නේද කියන්නේ කමටහන මොකද්ද අන්න ඒ වගේ එහෙම දැනගැනීම එනවා ස්වාමීන් වහන්සේ. එතකොට ඒවත් මගෙන් කියවුණා. දැන් මේ වෙලාවේ මේ සාකච්ඡාව යන මේ මොහොතේ අත්දැකීමෙන් ඉදිරිපත් කරන්න උත්තර දැන් හොය කියන එකට සාක්ෂියක් දෙන්න කියලා කියන්නේ. මේ මොහොතේ දෙන්න සාක්ෂිය. ස්වාමීන් වහන්සේ දැන් මේක කිව්වොත් හරිද? මම දැන් මේ උත්තරේද දෙන්න ඕන. දැන් මම මොකද්ද කියන්න ඕන? දැන් ස්වාමීන් වහන්සේ මොකද්ද අහන්නේ? අන්න ඒ වගේව මට නිකන් එහෙම එනවා. හැබැයි ඒව දැන් මට කියවෙන්නේ නැහැ. හැබැයි මට තේරෙනවා එහෙම දෙයක් සිද්ධ වෙනවා කියලා. දැන් මේ මොහොතේ වෙච්ච අත්දැකීමයි ඉදිරිපත් කරන්න කියන්නේ මොකද්ද ඔය දැන් හොය කියනවා කියලා කියන්නේ. උතරක් උත්තරයක් දෙන්න ඕනේ ඒකට. එහෙනම් ස්වාමීන් වහන්සේ හොය කියන්නේ මං හිතන කල්පනාවට ගියා කියන එකද ස්වාමීන් වහන්සේ කල්පනා කරලා ඔය කුණුවාරප කතා කරන්නේ නැතුව කුණුවාරප කතා කරන අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ඔය කියනවයි කියන ප්‍රකාශනය සනාත කරන්න මේ වෙලාවේ සාක්ෂියක් ඉදිරිපත් කරා. මේ මොහොතේ සාක්ෂියක් ඉදිරිපත් කරා. මේ මොහොතේ ඉන්නේ ස්වාමීන් වහන්සේ දැන් මොකද්ද මං හොයන්නේ? මොකද්ද දැන් මම මේකට දෙන්නේ? මොකද්ද උත්තරේ? අන්න ඒ වගේ දැන ගැනීම ටිකක්. ඔව්. එතකොට මේ දැන ගැනීම ටික දැන් මේ වෙලාවේ කියන්නේ නැතුව ඒක කල්පනා කරගෙන ඉඳලා කියනවා කියලා ඒක මම ප්‍රකාශනයක් හදන්නේ. එහෙම තමයි මට තේරෙන්නේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ කල්පනා කර ඉන්නවයි කියන එක ඔප්පු කරන සාක්ෂියක් වෙනවනේ දැන්. දැනුත් ඒක දැන් එතකොටම මට එනවා මොකද්ද මං කල්පනා කරේ දැන්. ඇයි මං එහෙම කිව්වේ? එන්නේ වගේ දැන් එහෙම ටිකක් එහෙම එනවා ස්වාමීන් වහන්සේ. ඔව් එතකොට ඒ ටිකයි කලින් කියපු ටිකයි අතර වෙනස මොකක්ද එතකොට? එහෙම වෙනසක් නැහැ. එනේ ඉතින් එකකට කල්පනා කරන්න ගියේ කියලා තව වචනයක් දාගන්න ඇයි ඔකට? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක එහෙම දෙයක් සිද්ධ වෙලා. එහෙම දෙයක් සිද්ධ වෙලාද මොකක්ද වෙලා තියෙන්නේ එතකොට? කල්පනා කරන්න ඕනේ. අයි මං කල්පනා කරිටයි කියන්නේ ඒකත් අර වගේම තවත් දැනගැනීමක් නෙමෙයිද එතකොට? දැන ගැනීමක් ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඉතින් කල්පනා කිරිලා තියෙන දෝක ඇතුලේ එතකොට? නැහැ ස්වාමීන් වහන්සේ. දැන් මේ එන එක මගෙන් කියවෙනවා වගේ දැන් තේරෙන්නේ. එතකොට දැන් එහෙමනම් ඒ එනේවයින් කීපයක් තමන් සද්දනගා කියවන්නේ නැතුව ඊට පස්සේ මේ මත තව එකක් තමයි සද්දනගා කියවන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මේ සද්දනගා කියුව එකට සාක්ෂියක් පෙන්වන්න බලන්න. දැන් ප්‍රකාශනයක් නේද කියලා අහනකොට මගෙන් ආවේ ප්‍රකාශන මම කියවන එක ප්‍රකාශනයක් වගේද කියලා එහෙම එකක් ශබ්දනගා කියවුණා. එතකොට දැන් ඊට කලින් මම දන්නවා ස්වාමීන් වහන්සේ දැන් මෙහෙම අර මහත්මියයි මේක ප්‍රකාශනයක් කියලා කිව්වේ ඒ විදිහට දේගොල්ලන්ට තේරුනේ අන්න එහෙම ඒවා ටිකක් ඇවිල්ලා තමයි දැන් මම ශබ්ද නගා කිව්වේ ප්‍රකාශනයක් වගේද දැනෙන්නේ කියලා එහෙම එකක් ඇහුනේ.
දැන් මේ මහත්මිය කියන අත්දැකීම වෙන කවුරුහටවත් මෙතන සම්බන්ධ වෙච්ච අය නැද්ද? ඔය මේ මයික් එක ඕන් කරපු අය විතරනේ අනිත් අයටත් අත්දැකීම එහෙම තියෙන්න ඕන. මයික් ඕන් කරන්නේ නැද්ද කියලා ප්‍රශ්නයක් නැහැ. මයික් ඕන් කරලා මයික් ඕෆ් කරපු අයගේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒගොල්ලෝ කතා කරපුවා මෙහෙට ඇහෙන්නේ නැති එක විතරයි. ඒගොල්ලෝ කතා කරපුවා එහෙ ඇහෙන්නේ නැති අනිත් අයට. ඔය බඩ උඩ නැගලා ඉන්නේ බඩ යට ඉන්න අයට ඇහෙන්නේ නැති ඒවා. ඒ යන්නේ ඒ නිසා අත්දැකීම හැමෝගෙම එකයි මේකේ. මයික් ඕෆ් කරපු ඕන් කරපු කතාවක් නැහැ. ඒ මහත්මිය කියන මේ අත්දැකීම කොටස මෙතන වෙන කාටවත් නැද්ද එතකොට? තියෙන සොයනස ඒ වගේ අත්දැකීමක් තමයි මට. ඔය එක එකන ඉදිරිපත් කරන මම තමන්ගේ දින කොහොමද කියලා? මට තියෙන අත්දැකීම තමයි ස්වාමීන් වහන්සේ එතන යන්නේක නිකන් ඝට්ටනයක් වගේ නිකම් ඔය මහත්මිය මට තියෙන කතාව ඔය පැත්තකින් යන ඔය ලව් ටෝක් එක දැන් තමන්ගේ තියෙන අත්දැකීම දැන් මේ මහත්මිය කියනවනේ මොකද්ද මම තොරතොර කියවනවායි කියලා. තමන්ගේ අත්දැකීම ඉදිරිපත් කරන්න මේ වගේ නමක් තමන්ට ඕන නමක් දාලා එතනට. මේ මහත්මිය පැත්තකින් යන දැන් ඔය මහත්මිය තනින් කතා කරන්න. එතන ඒ කියන්නේ මේ ඝට්ටනයක් අර අත්නයානේක තේරුම් ගන්නයි මූලික උපදේශයේ ක්‍රියාත්මක වෙන එකයි අතර ඝට්ටනයක් අත් එක්ක. මේ ඝට්ටනයක් අත් එක්කයි කියන එක සනාථ කරන්න මේ මොහොතේ සාක්ෂියක් ඉදිරිපත් කරන්න ඕනේ. මොහොතේ සාක්ෂියක් ඒ කියන්නේ තේරුමක් ගන්න යනකොට අරක එතනට ඔය ප්‍රකාශන ඔය පරණ ප්‍රකාශන තමයි කරන්නේ. මූලික උපදේශයේ ක්‍රියාත්මක වීම එනවා මෙයා. ඔය ආපහු පරණ ප්‍රකාශන ඉදිරිපත් කරන්නේ. ඕවා වැඩක් නැහැ මෙතනට. වෙන කෙනෙක් කතා කරන්න. හරි. වෙන කවුරු හරි කමෙන්ට් අත්දැකීම් අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මේ මගේ අත්දැකීම උනේ දැන ගැනීමක් එනකොටම ඒකට උත්තරයක් වචනයක් හදන්න උත්සාහ කරලා තමයි මේ වචනේ හදන්නේ. වචනයක් හදන්න උත්සාහ මොකක්ද කියන්න ඕනේ? වචනයක් හදන්න උත්සාහ කළා තමයි වචනයක් හදන්න කියන අත්දැකීමක් තියෙන තමන්ට. ඒක සනාථ කරන්න මේ මොහොතේ සාක්ෂියක් පෙන්වන්න. මේ මොහොතෙන් සාක්ෂි පෙන්වන්න ඕනේ ඔය සනාථ කරලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ස්වාමීන් වහන්සේ ප්‍රකාශ වුණානේ මේ මොහොතේ සාක්ෂියක් දෙන්න කියලා. එතකොට මම බලුවා දැන් මොකද්ද මට එන්න ඕනේ ඊළඟ වචනේ. මේ මොහොතේ සාක්ෂිය. මොකද්ද දෙන්න ඕනේ සාක්ෂිය? මොකද්ද මම දෙන උත්තරේ කියලා ඊට පස්සේ සාක්ෂියක්. කියලා ඒ සාක්ෂිය කියන වචනේ හැදුනේ ඒ විදිහට තමයි ස්වාමීන් වහන්සේ. ඔය සාක්ෂි කියන වචන හැදුනේ ඒ විදිහටයි. ඊට කලින් මේ මොහොතේ මොකද්ද මම දෙන්න ඕන කියන ප්‍රකාශන ඒ අතර තියෙන වෙනස මොකක්ද? ඒ ස්වාමීන් වහන්සේ ඒවත් එහෙම තමයි හැදුනේ. ඒ කියන්නේ කියන හැම වචනයක්ම සකස් කරලා දෙන ආකාරයක් තමයි ආන්නේ. ඔය සකස් කරා කියන එකට සාක්ෂියක් පෙන්වන්න බලන්නද? කියන එක සකස් කරලා දුන්න එකක් කියලා කියනවා. කියලා කියන දැන ගැනීම ඒක සකස් කරපු එකක් කියලා ඒක ඔප්පු කරන්නේ අවශ්‍යද? ඒක දැන් සකස් දැන් එක අකුර දැන් කියන කියලා දැන් ඒ වගේ අර අකුර හැදි ගිහිල්ලා තමයි උත්තරේ දුන්නේ කියන එක. වචනේ සකස් කරා. සකස් කර වචන රූප වෙන ඒ කියන්නේ ඒ වගේ වචන සකස් කරා කියන එකත් අර ඒ වගේ අර කියපු ඒ වගේ නෙමෙයි. දැන් මේක මොකද්ද මේ කියන්නේ මොකද්ද මන් දෙන්න උත්තරේ මොකද්ද මේ මොහොතේ යා කියලා අහන්නේ කියන ඒ වගේ ගන්න නෙමෙයි කියන්නේ ඒකට. ඒක වෙනසක්ද? එහෙමයි සර්. ඔව් වෙනසක් නෑ එහෙමයි. වෙනස නැත්නම් වෙනස් කරලා වෙන්නන්නේ මොකටද එහෙම? අර මහත්මිය කම කල්පනා කරන්න කියලා දාගත්තා. අර මහත්මිය කල්පනා කරනවා කියලා දාගත්තා. ওই මහත්මිය සකස් කරනවා කියලා දාගත්තා. ඒකද වෙනස? කල්පනා කරේ නෑ සවදාස වෙනස් දැන ගැනීම තමයි ඒක වචන රූප වෙනස් වෙවි දැක්ක එක. වෙනස් වෙවි දැක්කනේ මේ වෙලාවේ තියෙන කලබලේ මොකක් හරි ලොකු වැඩ පිළිවෙලක ඉන්න ගම ඉන්න ඕන. මේ සීවි කරලා ඉන්න වෙලාවයි. මේ කියනවා නෙමෙයි යන්නේ වැඩ වෙනවා කියවෙන්නේ.
දැන් අර මහත්මිය කිව්වේ කල්පනා කරනවා කියලා ඉල්ල දාගත්තා. ওই මහත්මිය කිව්වේ මේ සකස් කරනවා කියලා. ඔය කලබලේ නවත්තලා ඉල්ල කලබල අඩු වෙච්ච දවසක ඔය පටන් ගන්න. කලබල තියෙන කාලේ මේව පටන් ගන්න කරන්න බෑ. කලබලේ වීඩියෝ ඉවර කරගන්න. ඔය කලබල ඉවර කරලා හම්බු කරලා බැංකුව වල ඉඩ නැති වෙනකන් සල්ලි පුරවල ඉවර කරගන්න. අත්තරම් බඩු බැංකුවලින් දාලා ඉවර කරගන්න ඒවා. බැංකුවල ඉඩ නැතුණාම ඒ අත්තරම් බඩු බාර ගන්න යන්නේ. එතකොට ඕන උනාට ඊ එකක් හම්බ වෙයි. එහෙම නැතු ඒවයි මේවයි ඔක්කොම කරන්න කියලා එකක් කරගන්න බැරුව වෙන අන්තිමට. රත්න බඩු ටිකක් නැති අන්තිමට මේකක් නැති. වෙන කවුරු කතාන බලන්න. අවසරයි ස්වාමීන් වහන්සේ මයික් එක ඔෆ් කරලා තිබ්බ කියන එක කළා දැන් මම කතා කරනකොට මම ස්ක්‍රීන් එකේ පේනවා එතකොට මම හැමතිස්සම හොය හෙවීම තමයි මගේ අද. ඔය ප්‍රකාශන කරන්නේ මාත්මේ. එහෙන්න දැන් කවුද ඊළඟට කරන්නේ කවුද ඊළඟ සතිය ඒ ඔය ප්‍රකාශන කරන්නේ ඔය මාත්මයට කරන් කලින් කර ප්‍රකාශන වගේ ප්‍රකාශන ආයි කරන්නේ. එතකොට කොහොමද කියන්නේ ඒක ස්වාමීන් වහන්සේ එතකොට මම දැන් ඇහෙනවා දැන් මොකක් හරි මොකද අර නෝනා කිව්වා වගේ මේ මංගලි නෝනාගේ සද්දයක් නැහැ කියලා මම එතන මංගලි නෝනාගේ සද්දයක් නැහැ කියලා මං කෑ ගහලා මෙතනින් කියනවා මංගලි නෝනා ඇහෙන්නේ නැහැ චාමර මහත්තයා කියනවා අන්න චාමර මහත්තයා ඔව් එයත් කියන්නේ ඒක මම මොකද තවත් එකක් ඇහුණා මොකද ඒ ඇහුනේ එහෙම තමයි මගේ අත්දැකීම ගගා එහෙම අර මන් දන්නේ ඒකට මොකද කියන්නේ යෝකෝ පරණ දේවල්නේ කතා කරන්නේ දැන් මේ මොහොතක් ගැන කතා කරලා නැහැ නෝනෝනේ. දැන් මේ මොහොතේ ඔය මහත්මිය ඉදිරිපත් කරන දින අත්දැකීම් ඉදිරිපත් කරන බාන්න. මේ මොහොතේ අත්දැකීම් ඉදිරිපත් කරන්නේ මොකද්ද? එයි මොකද්ද මේ මොහොත කියන්නේ? දැන් මොකද්ද මම කියන්නේ? ස්වාමීන් වහන්සේ හැවුවා. චාමර මහත්තයා ඉන්නවා. මම දැන් මොකද කියන්නේ? මොකද අත්දැකීම්? දැන් මම කියන්නේ මහා විශාල වචන ගොඩක් එනවා සමහර ඒ ටික. මොන මූලික මූලික උපදේශ කොහෙද තියෙනවද උතන? මූලික උපදේශ. මත් හොයනවා සමහර. මම කොහෙද මූලික උපදේශ? මොකද හොයන්නේ දැන් හොයනවා කියන එක දාක් කියපෙන්න බෑ. නිකන් ක්‍රියාත්මක වීමක් කියන්නේ දැන් මම දන්නේ ස්වාමීන් වහන්සේ මේ නිකන් මොකද්ද දැන් වෙන්නේ නිකන් ඇක්ටිව්නස් එකක් අත්දකින්නේ මම මොකද්ද දැන් කියන්නේ කොහොමද මොකද්ද කියන්නේ මොකද්ද මේ කරන්න යන්නේ ඇයි දැන් මේක අහන්නේ මොකටද දැන් මම උත්තර දෙන්නේ මූලික උපදේශේ කෝ මොකද්ද මූලික උපදේශේ කාමට නැද්ද මෙතන ඒ විදිහට තමයි ඉන්නේ දන්නේ නැති දෙයක් කොහොමද හොයාගන්නේ දැන් මොකද්ද කියන්නේ ඔය කියන ඒවා ඔය කියන දැන ගැනීම අතරතුර නෝන මූලික උපදේශයේ තියෙන දන පෙන්වන්න බෑනේ. මූලික උපදේශය එතන තමයි අර අපහස් දැන් වචනයක් කියනවා. ඒ අතර දැන් මොකද්ද දැනගන්න ඒක මොකද්ද දැන් කියන්නේ මූලික උපදේශ කොතනද තියෙන්නේ
ඇක්ටිව්නස් එකක් එතන දෙපැත්තේ හවු වෙනවා. ඒක දැනීමක් වගේ එකක් ස්වාමීන් වහන්සේ. මම ඒක කොහොමද ඇක්ටිව්නස් කියලා මූලික උපදේශේ. ভাইබ්‍රේෂන් එකක් තමයි තේරෙන්නේ ස්වාමීන් වහන්සේ. නෝන දැන් ওই මීට පෙර කරු ප්‍රකාශන වලට වඩා වෙනස් ආකාරයේ ප්‍රකාශන මොනවා හරි දැන් මේ විනාඩි කිහිපයක් තුළ සිද්ධ වුණා සාකච්ඡාව නෝනගේ. නෑ ස්වාමීන් වහන්සේ. ওই ভাইබ්‍රේෂන් දැන ගැනීම වචන ලයිස්තු කියන දැන් දිගින් දිගටම අවුරුදු ගානක් කියවනවා නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊට වඩා වෙනස් ආකාරයේ මොනවා හරි අත්දැකීමක් දැන් උතන කියුණාද මේ කියවිච්ච කොටස තුල? එහෙම නැත්නම් කිය නොවෙච්ච අත්දැකීමක් වෙනස් එකක් තියනවද? ඇක්ටිව්නස් එක IT ඇක්ටිව්නස් එකක් ගන්නවා ඉතින්. ඌක දැන් කියවපු වාර ගන්න බලා ගන්න පුළුවන් වේ ඕනෝනගේ තියෙන කොහොම කමනා සාකච්ඡාට නේද හදලා බැලුවා නම් එකතු කළා ඇක්ටිව්නස් කියන කතාව නොකරපු එකක් තියෙනවා කියලා හොයාගන්න පුළුවන් එතකොට. තාම යන්නේ නෝන එතනටයි. දැන් ඔය ආකච්ඡාවේදීත් ඔය නෝනට දැන් ඔතන මෙතන තව chance එකක් හම්බුණා නෝන. දැන් මෙතන මයික් එක ඔෆ් කරන්නේ හිටියේ. එහෙමයි. ඒතකොට තවත් chance එක වැඩි දැන් Tamanට. මයික් ඕන් කරන් තියෙනවනේ ටිකක් හරි මෙහෙට කතා කරන්න ඕනේ. තවත් ඒතකොට කල්පනාවට යනවා. ඉතින් ඔය නෝන අර purposelyම මේ low volume කතා කරන්නේ අන්නේ නිසා. ඒක purposely සිද්ධ වෙන වැඩක් ඒකයි. low volume කතා කරනවා. ඒතකොට කතා කරත් නොකරත් තේරෙන්නේ නැහැ. ඉතින් ටිකකට වරින් වර අහනවා මම කියනවා ඇහෙන්නේ නැද්ද කියලා. එතකොට වහනවා අරක කවර් කරන්න. දැන් ඇහෙනව නේද ස්වාමීන් වහන්සේ ක්ලියර්ලි? දැන් ඇහෙනවා මේ වෙලාවට ඇහෙනවා. මේ සාකච්ඡාව වෙලා නමුත් අර කට්ටිය අතර සාකච්ඡාව යනකොට ඔය නෝනගේ තියෙන්නේ අර සිස්ටම් එක. ඉතින් ඒක මේක මේ ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න ඕනේ නැහැ. රෙකෝඩින් එකේ තියෙනවනේ ඉවරම රෙකෝඩින් එක අහලා රෙකෝඩින් එකේ තියෙනවනම් මේ ස්වාමීන් වහන්සේට ඇහිලා නැත්නම් ඉතින් මේ ස්වාමීන් වහන්සේ කණයි මිදුරුල් තාවක ඒක. ඔය උතන අනිත්‍යයක් කියවනවා ඒක උතන අනිත්‍යයක් කියවනවා වරින් වර දෙවනු මහත්මිය කතා කරන්නේ නැහැ කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මම ඒක නෝට් කරලා ඒක පර්පස්ලිම කරන්නේ. අනිත් වෙලාවට කෑ ගන්න ඕන් තරම් අර මේ වෙලාවට ඒක මේ අඩු කරගන්න. එතකොට මේක කතා නොකර 100ක් කතා නොකර ඉඳලා ඉල්ල එකක් කතා කරනවා. අර 100ක් කතා නොකර හිටියයි කියන එක නොපෙනෙන මට්ටමට අර වොලියුම් එක අඩු කරලා තියාගන්න එක නිසා. ඒක ස්වාමීන් වහන්සේ පොල් වොලියුම් මන් දන්න මොකද්ද නැද්ද කියලා නෝනේ දැන් මෙතනින් අනිත්‍ය කියන බාන්නේ මේ මහත්මිය කතා කරන වෙලාවේදී මේ මහත්මිය කතා කරනවා හැන්නේ විනාඩි කීයකට කාටද නැද්ද කියලා. නැත්තම් මේ මයික් මේක නතර කරලා ඉල්ල මේ රෙකෝඩින් එක අහලා බලන්න කට්ටියත් එක්ක. නෑ ස්වාමීන් වහන්සේ මන් දන්නවා ඒ වුණාට මගේ පැත්තෙන් මම ෆුල් වොලියුම් දාලා තියෙනවා. ෆුල් වොලියුම් දාලා මොකද්ද? ස්වාමීන් වහන්සේ මම හිතනවා ඔය ප්‍රශ්නේ මටත් තියෙනවා. ඒකේ මගේ තියෙන්නේ ෆ්‍රීකවන්සි අර කෑ ගහන අර චාන්දිනෝනයි කටහඬ වගේ නෙමෙයි. එතකොට මගේ කටහඬත් මම කෑ ගහලා කිව්වේ. ඔය නෝන කෑ ගහලා කිව්වට නෑ නෝන කිව්වා ඒ අර නෝනටත් වඩා ඔය නෝන කතා කරපු ආර ගන්න මේ ඔකේෂන්ස් ගන්න අඩුයි. මේ කම්පැරටිව්ලි percentage wise ඔය නෝන කතා නොකරපු වාර ගන්න වැඩි. නමුත් ඔය නෝන කතා කරපු ගන්න ඔය නෝන ඒ නෝන දෙන්නම කතා කරේ එකම බුලින් තමයි. ඒක purposely volume controlling එකක් තියෙන එතන. අපි අර සින්දු කියනකොට ඔය කතා කරනකොට දෙබස් යනකොට තිරනාට්‍ය වල අපි කරන්නේ මේ විදියට. වොලියුම් එක අඩු වැඩි කරලා කරනවනේ. ඒවා ඉතින් කරන්නේ මේ කැමරා මේ මොනවාද මේ equipment වලින් දැන් එනකොට. නමුත් සමහර ඉන්නවා සමහර මිනිස්සු ඉන්නේ වොලියුම් එක වෙනස් කරලා කතා කරන්න පුළුවන් ඒ විදියට අඩු වැඩි කරලා. ඉතින් ඔය මේ මොනවාද තොইল වල කට්ටඩිව කතා කරන්නේ මේ විදියට. ඌ අර යක්කු කතා කරන්නේ ඇවිල්ලා යක්ෂයා රීඩියා කාට ඇඳගෙන ඇවිල්ලා කතා කරන හොඳට. ඌ අඩු කරලා වැඩි කරලා මේවා කර එක එක කටහඬ වෙනස් කරලා ඉන්න. අන්න ඒ වගේ. ඒක තමයි නෝන මේ අපේ අවිද්‍යාවේ තිබෙන தත්ත්වය අපිට අපේ තිබෙන කෙලෙස් මට්ටමට අපිව පාලනය කිරීමේ හැකියාව යාට තියෙනවා. හැකියාව. ඔව් ඒක තමයි මංගලි නෝන මටත් තේරුනේ. මම හිතන්නේ අපි ඒක මොකක් හරි කරලා කෑ ගන්න පටන් ගන්නවා. මම කෑ ගහලා මට හිතුණා මේකේ මම රෙකෝඩ් කරන්න ඕනේ කියලා ගිගසර මම කෑ ගහනවා මහත් වෙනට ඇහුන්නේ නැහැ කියන්නේ. ඔව්. සමහර විට අපි යතන වොයිස් කන්ට්‍රෝල් එකක් දන්නේම නැතුව වෙනව ඇති.
මේ ස්වාමීන් වහන්සේ දැන් නිරෝධ කරනවා අර දැන් අපි දන්නේ නැහැනේ අපිට වෙන දේ. අපි හිතනවා අපි කෑ ගහනවා කියලා. තේරුණාද මම කියන දේ? දැන් මමත් කියනවා මම ෆුල් වොලියුම් දාගෙන කෑ ගහනවා කියලා. ඒ උඩට වෙලා තියෙන එකක් නේ මම රෙකෝඩින් එකේ බලනකොට මට අර අපේ ගිය සැරේකේ මම පටන් ගන්න හරිය එහෙම සද්දේ හොඳටම අඩුයි. නමුත් මම මෙතන දන්නවා මම කිව්වා කියලා. ඕක හරියටම චෙක් කරගන්න පුළුවන් නෝන්ලා දෙන්නටම ඔය නෝන්ලා දෙන්න අර තව අර නෝන කෙනෙක් ඉන්න ඒත් ඒ වගේ අර දැන් කලින් කපන ඉදුවත් කියන්නේ බැරි වෙච්ච එක්කෙනා අන්නේ තුන් දෙනාම එකම தත්ත්වේ. ඕකේ හොඳටම පෙන්눔 කරනවා ඔය නෝන්ලා අර ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එකේදීත් ඔය தත්ත්වෙම. ඉතින් ඕක බලා ගන්න පුළුවන් හරියටම මේ නෝනලා මේ රෙකෝඩින් එක කියන්නේ ජෙනරල් රෙකෝඩින් එක මේ කියන්නේ එක තියෙනවා ස්කයිප් එකේ ඊට අතිරේක ඔය නෝනලා ඉන්න තැනින් රෙකෝඩින් එකක් දාගන්න නෝනලගේ පැත්තට විතරක්. අන්න එතකොට ඒ රෙකෝඩින් දෙක චෙක් කරලා බලන්න. ඒ රෙකෝඩින් දෙක චෙක් කරලා බලන්න. ඒක තියෙනවා නම් ඔය මේ මොනවාද මේ මොකක් හරි පැකේජ් එකට දාලා බලන්න රෙකෝඩින් එක. ඒතකොට ෆයිල් දෙකකට ළඟ තියලා බලුවම පේනේවි එකක වොලියුම් එක කොච්චර අඩු වැඩි වෙනවද අනිත් එකේ වොලියුම් එක කොච්චර අඩුවෙන් තියෙන කියලා හරියට කම්පෙයාර් කරගන්න පුළුවන්. ඔක සොෆ්ට්වෙයාර් එකට දාලා ගත්තා ඔය වේව් පැඩ් වගේ සොෆ්ට්වෙයාර් එකට දාලා බලන්න ටක් ගාලා බලා ගත්තා තමන්ටම තමන්ගේ தත්ත්වය මොකක්ද කියලා. මොකද කතා කරපු එළියට ඇහෙන කතා කරපු එකයි එළියට නොඇහෙන කතා කරපු ටිකයි ඔතන රෙකෝඩින් එකේ ඇති. මේ රෙකෝඩින් එකේ තියෙන එළියට ආපු ටික විතරයි. අපි ඒක කළා බලන්න තමන්ගේම රෙකෝඩින් එකක් දාගන්න. එතකොට තමන්ට තේරෙවි තමන් කොහොමද හැසිරෙන්නේ කියලා. අනිත් අයටත් ඒක කරලා පාඩුවක් වෙන්නේ අනිත් තවුන චෙක් කරලා බලන්න. එතකොට තමන්ට තේරෙවි මේ රෙකෝඩින් එකයි මෙතන මගේ ළඟ ඇත්තම මගේ රෙකෝඩින් එක අතර තියෙන ඩිෆරන්ස් එක හැමෝගෙම තියෙනවා. නමුත් ඔය නෝන්ලා දෙන්නාගේ අර නෝනගේ තුන් දෙනාගේ ඉතාම වැඩි එක. ප්‍රබල් ලෙසම වැඩි. ඒ කියන්නේ ඒක කාගවත් පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. ඒක තමයි යා අපිට සකස් කරලා දීලා තියෙන අපේ ක්‍රමය. ඒක ඉතින් අපේ අනුසය මට්ටම. උපන්දා ඉඳලා අපි දියවත් වෙන්නේ මේ විදිය තමයි. ඉතින් අනිත් අය දෙක කතා කරනකොට ওই විදියට තමයි කතා කරන්නේ. එතකොට අනවශ්‍ය ගැටන වලට යනවා. මොකද ඒගොල්ලෝ හිතනවා මෙයා මේ මම අහන එකට උත්තර දෙන්න ඕන නිසා කතාව අඩු කරනවා අරම කියලා ඒගොල්ලෝ හිතන්නේ මේ විදියටයි. ඉතින් එතන ගැටන යනවා එතකොට. ඊක එක එක්කෙනාගේ තිබෙන හැකිය මේ தත්ත්වය ඉතින් ඒක කාගවත් පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. කොහොම හරි දැන් තේරුම් ගන්න එතකොට මේ කතා කරනකොට දැන් අත්දැකීමක් ඉදිරිපත් කර ගැනීමේ හැකියාව තිබුණේ අර මහත්මින් දෙපළට විතරයි. ස්වාමීන් වහන්සේ මම පිටපත් කළේ නෑ. ඔය ඉදිරිපත් කරන බලන්න. ස්වාමීන් වහන්සේ මගේ අත්දැකීම උනේ දැන් පටන් ගන්නකොටම මම කියන්නේ හොය අල්ල වාක්‍ය කිය ගියා වගේ දැන්නා කෑ ගහලා. එතකොට සම්පූර්ණ වාක්‍ය සහ පුද්ගලයෝ මං අඳුනගෙන ඒ වාක්‍ය දිගේ යන්න පුළුවන්කම තිබුණා මුල් අවස්ථාවේ. ඔය ප්‍රකාශන කරන ඔය පරණ ප්‍රකාශන ආයි කරන්නේ ඔය ගියා කියන එකට දාලා මේ මොහොතේ අත්දැකීම් ඉදිරිපත් කරන්න ඔය යනවා කියන එකට දාලා. සාකි. හරි ස්වාමීන් වහන්සේ. මේ මොහොතේ සාකි දෙන්න ඕන. හරි. මේ මොහොතේ තමයි දැන් ওই ස්වාමීන් වහන්සේගෙන් වචනය යද්දි මම එකක් ඉවර වෙද්දී අනික මොකක්ද කියලා විමසීමක් අල්ලගන්නවා. ඔය ආයි ප්‍රකාශන හදන්න ඕනේ. දැන් අනිත් අය ඉදිරිපත් කරේ නෙවෙයිනේ. මොකක් එකක් යද්දි මම මොකද්ද අල්ලගන්නවා කියලා තව ප්‍රකාශනයක් හදලා. එහෙම නෙවෙයි මොකද්ද ගියේ දේ කියන්නේ. මොකද්ද ගියේ මොකද්ද මගේ හැදිච්ච ප්‍රකාශනය. අන්නේම කියන්නේ. දැන් අනිත් අය කිව්වේ අර දෙන්නෙක් කිව්වේ. එතන ස්වාමීන් වහන්සේ දැන් මේ මොහොතේ මම නැවත try කළා. දැන් ඔබ වහන්සේකින් එකක් ඉවර වෙනකොටම ආයි ඉතින් ප්‍රකාශන හදන්න ඕනේ. එකක් ඉවර වෙනකොටම කියලා තව කැලලක් හදනවනේ. එකක් ඉවර වෙන්නේ නෙවෙයිනේ. ඔබ වහන්සේකින් ඉවර වෙච්ච දේ ඔය නෝනෙන් කියවෙන්න එපා මම මෙතන. එහෙමයි. දැන් අරගොල්ලෝ කිව්වේ මේ මොහොතේ කියලා දැන් ඔන්න ස්වාමීන් වහන්සේ කියනවා. ඉතින් ඒක තමයි ඒක දැන් මොකද මම මේකට කියන්න ඕන. අන්නේ දැන් ඉදිපත් ඒගොල්ලෝ ඉදිපත් කරපු ආකාරය දැන් මතකේ තියෙනවා නේද වාර්තාවේ නෝන. නෑ ස්වාමීන් වහන්සේ ඒක නම් මතක නෑ. ඉතින් ඒගොල්ලෝ කියපු ඒ රෙකෝඩ් එකේ තියෙනවා. රෙකෝඩ් එකේ තියෙනවා බලන්න. එහෙමයි. තව චුට්ටක් ඒ ස්වාමීන් වහන්සේ ඊළඟට වුණ දේ තමයි ස්වාමීන් වහන්සේ මම ඊට පස්සේ වේගෙන් මූලික උපදේශයට යන්න try කළාම හරි නෝනා ආපහු ඔය මෙන් අවුරුදු ගානක් තිස්සේ කරපු ප්‍රකාශනම නේද ආයි කරන්නේ. දැන් අද මේ වෙනසක් අත්දකින්න උත්සාහ කළා වෙනසක් සිදු වෙච්ච ප්‍රකාශනයක් ඕක ඇතුලේ තියෙනවද කියලා මේ අහන්නේ. ඉස්සරහට තියෙනවා තා ස්වාමීන් වහන්සේ කියන්නේ. තවයි ඉතින් ඔය හැමදාම කියන්නේ ඕනෝන ඉස්සරහට තියෙනවා කියන එක තමයි. කොච්චර කිව්වත් නෝනා ඔය පැටර්න් එක වෙනස් වෙන්නේ නෑ නෝනා. මුළු ලෝකේ වටේ ඕනම තැන ගිහලා බලන්න මොන වෙරළට ගියත් නෝනා මුහුදු වෙරළට ගියා නෝනා මුහුදු වෙරළ තියෙන වැලි.
පස් තියෙන කිරිමැටි තියෙන වෙන දෙයක් තියෙන දෙයක් නැහැ නෝන මුළු ලෝකෙ කොයි තැන ගියත් මුහුදු වෙරළ නම් ඒකේ තියෙන ඕන වැලි. මොකද පස් කිරිමැටි මේ ලෝකෙ දෙයක් තියෙන ක්‍රමයක් නැහැ. මොකද හේතුව ඒක මුහුදු වතුරෙන් ඇවිල්ලා ගායක හොදගෙන ගිහිල්ලා. ඉතුරු වෙච්ච ටික තමයි අපි වැලි කියලා කියන්නේ. ඒ වගේ ඉතින් පටන් ගත්ත දැන් නෝන තියෙන්නේ ඕක නම් දෙවෙනි තැන තියෙන්නේ ඒක නම් තුන්වෙනි තැන වෙන දෙයක් තියෙන ක්‍රමයක් නැහැ. මට කියන්න ඕනේ ස්වාමීන් වහන්සේ මට එක මොහොතක මම මුලින් මහන්සි වුණා දෙවෙනි මොහොතේ මම නිකන් ඔටෝ ඔක්කොම කන්ට්‍රෝල් නැතුව කියවෙවි ගියා කියන්නේ. ඒක තමයි නෝනේ ඉතින් ওই නිත්‍ය සංඥාවද හැදින්නේ ඕකේ අනිත්‍ය සංඥාවද? නිත්‍ය සංඥා ස්වාමීන් ඉතින් වහන්සේ. නිත්‍ය සංඥා හදන්න ඕන ඉතින් මෙතන මහන්සි වෙන්න ඕනද? එහෙමයි. තියෙන අනිත්‍ය සංඥාව හැදෙන්න ඕන අන්න අරක වෙන්න ඕනේ. ඒ කියන්නේ ඕන මේකේ පවතින දෙයක් නෙමෙයි. ඒ ටක් ගාලා මේ මොහොතේ මෙන්න මේ ටික තමයි උනේ මෙතන. මෙච්චරයි. ඉතින් මේක අතර වෙනසක් තියෙනවද කියලා බෙදාගෙන තියෙන නෝන්ලා දෙන්න. එක්කෙනෙක් කල්පනා කරන්න ගියයි කියලා අනිත් එක්කෙනා කර මොනවද හදලා දෙනවද මොකද කතාවක් දාන්නේ. එච්චරයි වෙනස තියෙන්නේ. ස්වාමීන් වහන්සේ මට අර කේශානි මහත්මිය කියවනේ අර ভাইබ්‍රේෂන් එකක් වගේ වුණා කියලා. මට අන්න එහෙම අත්දැකීමක් ඒක ඇතුලේ එක මොහොතක ආවා ස්වාමීන් වහන්සේ. හරි නෝනේ ඔක්කොම ඉතින් ඒ නිත්‍ය සංඥාව හදනේවනේ. ඔව් ඒක ඇත්ත. ඒක ভাইබ්‍රේෂන් කියන්නේ ඕන තවත් තියෙන දැන ගැනීමකට දැන් දීලා තියෙන තවත් සංඥාවක් නේ. එහෙමයි ඒක දැන ගැනීමක් විදිහට ආවා. ඉතින් දැන ගැනීමක් විදිහට ආවනේ ඒක ভাইබ්‍රේෂන් එකක් වෙන්නේ දෙයක් නැහැ ඒක දැන ගැනීමක් නේ. ভাইබ්‍රේෂන් එකක් කියලා නෝන කියන්නේ. එහෙමයි ස්වාමීන් ඒ මොහොතේ අර මට ආවේ එක ඇත්තටම අනිත්‍ය සංඥාවෙන් තමයි කියන්නේ අර නිකන් කිසිම වචනයක් හදාගන්න බැරි කෑලි ඉතින් ඒක දැනගත්තා ස්වාමීන් වහන්සේ. ඒක තමයි නෝන කියන්නේ. ඒතකොට කෑලි වලට බෙදලා කොච්චර දේවල් තියෙනවද ඔක ඇතුලේ. ඒතකොට ඒ தත්වෙන්නේ අපි අයින් වෙන්න ඕන. ඒ தත්වෙ අයින් වෙනවා කියන්නේ ඒක අපි අත්දකින්න ඕන. ඒක අත්දැකීමක් කරගන්න ඕන. එහෙම තියනවායි කියන එක නෙමෙයි දැන් මේක මේ වචන වලින් විස්තර කරන්න පුළුවන් කවන්නේ නැහැ ධර්මයේ. ඉතින් වචන වලින් විස්තර කරන්න ගියාම ආපහු දැනුමට යන්නේ. කොහොම හරි කවන්නේ කාලේ කියලා තියෙන මෙයාට තව පොඩි බාලා තියෙන්නේ මේ දැන් තේරුම් ගන්න. එතකොට අනිත් සියලු දෙනාම අධ්‍යයනය ඉදිරිපත් කරපු අය බලා ගන්න අධ්‍යයනය ඉදිරිපත් කරලා නොකරලා කියන්නේ අදාළ වෙන්නේ මේකේ මේ අපි ධර්මයේ හොයාගෙන යන්නේ. ධර්මයේ හොයාගෙන යන්න නම් ධර්මයේ කියලා කියන්නේ අසමානතාවයක් නෑ සමානතාවයක් කියන එක. වෙන ධර්මයක් මේ ලෝකේ නෑ. ධර්මය අසමාන නෑ. ධර්මය කියන්නේ වෙනස් වීම. වෙනස් වීම ලෝකයටම සියලු දෙනාටම සියලු සත්වයින්ටම සියලු ගහකොළටම මුළු විශ්වයටම පොදුයි. ඒකේ තියෙන සමානතාවයක්. ඒකෝට අපි අසමාන දේවල් අරගෙන ගිහිල්ලා අසමාන දේවල් පරීක්ෂාවට වාජනය කරනවා. ඒ පරීක්ෂණය අසමානතාවයක් තියෙනවද කියලා අපිට බලාගන්න තියෙනවා. පරීක්ෂණය කරන වෙලාවේදී ඒක අසමානතාවයක් තියෙනවද කියලා බලන්න තියෙනවා. පරීක්ෂණය කරන වෙලාවේදීත් අසමානතාවයක් තියෙනවා අපිට අසමානයි කියන එක පිළිගන්න වෙනවා. පරීක්ෂණයේදී තේරෙනවා නම් මෙතන නම් අසමානතාවයක් නැහැ කියලා අපිට ඒක පිළිගන්න වෙනවා. ඒක පිළිගත්ත දවසට අපේ තිබෙනා අසමානතාවය පැත්තකට යනවා. එච්චරයි ධර්මය කියන්නේ. වෙන ධර්මයක් නැහැ. ඒකෝට තමන්ගේ ක්‍රියාත්මක වීම ඊට පස්සේ තියෙන්නේ. ඒ හරහා තමන් ක්‍රියාත්මක වෙනව නැද්ද කියලා තමන් දැනගන්න ඕනේ. ඒක ඉතින් ලෝකයට අදාළ ගන්න මේක ඊට පස්සේ. ඉතින් අන්නේ අසමානතාවය නැති කර ගැනීමට යන ගමන අපි අසමානතාවයේ අත්දැකීම සඳහා අසමානතාවයක් නැති බව අත්දැකීම සඳහා අසමානතාවයක් තමයි හදාගෙන යන්නේ. ඒ නිසා තමයි අපිට මූලික උපදේශය අවශ්‍ය වෙන්නේ. ඉතින් මූලික උපදේශය පාවිච්චි නොවිච්ච දැන ඕක අත්දකින්න බෑ. මූලික උපදේශය පාවිච්චි වෙන්න ඕන. ඔය මූලික උපදේශය යම්කිසි ප්‍රමාණයකට ඒ වාරයේ මහත්මින් දෙපණ කලේ පාවිච්චි වෙලා තියෙනවා. අනිත්‍යයේ මූලික උපදේශය පාවිච්චි වීම නෑ. ඔය කමඨාන කියලා දාගත්තු නිර්වචනේ පාවිච්චි වෙලා ඇති. මේ නිර්වචනේ පාවිච්චි වුණාට හරියන්නේ නැහැ. මොකද නිර්වචනේ කියලා කියන්නේ එතන තියෙන එක උපකරණයක් විතරයි. එක ටූල් එකක්. ඒක ටූල්ස් රාශියක් තියෙනවානේ. ටූල්ස් රාශියෙන් පාවිච්චි වෙන්න ඕන. ඒක දැන් මේ මහත්මින් දෙපළෙන් ඇහුවොත් කොහොමද ඔක පාවිච්චි වෙන්නේ කියලා ඒගොල්ලන්ට උත්තර දෙන්න බෑ ඔකට. ඒක තමයි ප්‍රත්‍යයදිච්ච ආකාරයට ලැබෙනා උදේ මිසක් ඒක ආය කාටවත් විස්තර කරන්න පුළුවන් කන්නේ නෙමෙයි. ඒක විස්තර කරන්න පුළුවන් වෙන්නේ ධර්මයේ අවබෝධ වෙච්ච කෙනෙකුට. එයා විස්තර කරන්න හැබැයි අර භාෂාව නෙවෙයි වෙන භාෂාවක්. ඒක නිසා තේරුම් ගන්න මේක අපේ මේ මහන්සි වෙලා කොහොම හරි ටිකෙන් ටික මේ ඉන්න තමන් මේ කරන කාර්ය කෙරීම වෙනස් ආකාරයෙන් කරන්න ආසාවක් ඡන්දයක් තියෙන්න ඕන. අන්නේ ඡන්දය හදාගන්න. වෙන දෙයක් නෙමෙයි. හැබැයි ඡන්දය හදන්න කියලා තාපුවා ඒකත් නිර්වචනයක් කරා හදුනම ඒත් හරියන්නේ
ඉතින් අර මහත්මින් දෙපළකින් උත්තර උපදේශයක් ගන්න පුළුවන් වෙයි. තාම නම් බැරි වෙයි. තව ටිකක් try කරොත් එහෙම තව පාර try කරලා බලන්නයි තියෙන්නේ. වීරසිංහ මහත්තයා ඉදිරිපත් කළේ නැහැ. මේ මාත්‍යා සම්බන්ධලා ඉන්නේ මේ වැඩේට නෙමෙයි මාත්‍යා සම්බන්ධලා ඉන්නේ මෙයා ඉල්ලලා තියෙන නිසා මේවට උදව් කරන්න. ඌට වැඩ තියෙන උන්ට මේ ලෝකේ හදන්න ඌආපහු ගිල්ලිලා මේ ලෝකෙ තිබෙනා වූ සියලු ප්‍රශ්න වලට විසඳුමාගෙන මේ දවස්වල ඔය ලොකු අසයින්මන්ට් එකක් බාර අරගෙන තියෙන ඩොලර් මිලියන 50කද ඔය. නිසා උන්ගේ වැඩ පාඩු කරන්න නෙවෙයි මේ අය අපාය යනවා ඒව කරන්න ගිහින්. උන්ට ඒ වැඩ කරගන්න දෙන්න. අර අනිත් මාත්‍යාවත් අන ගහන වෙලාව තියෙන උත් මේ අර කඩේ අරගෙන බෙහෙත් මේ පැකට් කර කර ඉන්නේ නැත්තේ. මේක දාගෙන ඇවිල්ලා අර නර්ස් නෝනාක් දාලා ඉන්නේ නැත්තේ උතන දැන් කොයි නර්ස් නෝනා නැගගෙන උඩ නැගගෙන දන්නේ නැහැ ඉන්නේ එතන හැබැයි. වීඩියෝ කෝන් කරන්නත් ඒකයි. චාවන මහත්තයා අධ්‍යක්ෂක ඉදිරිපත් කරේ නැහැ. ඇහෙන්නේ නැද්ද චාවන මහත්තයා? එහෙනවා. අපි ආපහු වටයක් කරමු නේද? හොඳයි. දැන් කවුද මයික් ඔෆ් කරන්නේ? මම මයික් ඔෆ් කරන්න එහෙනම්. එහෙනම් දැන් අපි මෙහෙම කරමු. අර කතා ඇහෙන්නේ නැති නෝන්ලට මයික් ඔන් කරන්න කියමු. එතකොට ඒක තමයි අපි දැන් ඉතින් කතා කරන්නේ. නෑ එතකොට ඒගොල්ලන්ට දැනගන්න පුළුවන් නේද සද්ද ඇහෙනවද මොකද කියලානේ. ඒ කමක් නැත්තම් එහෙම කරමු. ඔව් කමන්නේ එහෙම කරමු. ස්වාමීන් වහන්සේට මොකක්ද කියලා ඇප්ලිකේෂන් එක අපිට බලන්න පුළුවන් කියලා වොයිස් එක මට ඒ වචනේ ඇහුන්නේ නැහැ. ඔබ වහන්සේ කිව්වේ මෙහෙම ඇප්ලිකේෂන් එකක් තියෙනවා අපිට කම්පියුටර් එකේ අහන්න පුළුවන් කියලා. කම්පියුටරේ අහන්න බෑ මොනව රෙකෝඩ් කරගන්න ඕතන. එහෙමයි ස්වාමීන් වහන්සේ අර තව වචනයක් ඔබ වචනයක් කියලා මේ කම්පියුටරේ පාවිච්චි වෙන්නේ මේ වේව් පැඩ් කියලා එකක්. එහෙමයි. වේව් පැඩ් කියන software එකක් තියෙනවා ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඒක ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් අන්න ඒක තමයි ඒකෙන් රෙකෝඩ් කරගන්නත් පුළුවන්. ඒක රෙකෝඩ් කරගත්තාම ඒකේ වොලියුම් ඔය ස්ට්‍රෙන්ත් එක වොලියුම් මේ ඉරි වලින් පෙන්නන එක දිගට යන ආකාරයේ සවුන්ඩ් එකේ වොලියුම් එකේ ලෙවල් එක. මේ ෆයිල් එක මේකත් අරගෙන ඒකට දාගත්තාට පස්සේ මේකේ MP3 එකත් මේ Skype එකේ දාන්න බෑ ඒකට MP3 කරලා දාන්න ඕන. MP3 කරලා දැම්මම ඒක තව ෆයිල් එක අරක ඇතුලේ ෆයිල් දෙකේ පෙන්නනවා. Taman රෙකෝඩ් කරගත්තු ඒක වොලියුම් ලෙවල් එක කොහොමද තියෙන්නේ අනිත් එකේ වොලියුම් ලෙවල් එක කොහොමද තියෙන්නේ කියලා. එතකොට Taman තේරෙනවා තමන්ගේ කොටස විතරක් ගන්න ඕනේ අනිත් අයගේ අරගෙන වැඩක් නැහැ. මොකද අනිත් අයගේ ඒවා නැහැ නේ තමන් රෙකෝඩ් කරන එකේ. තමන් රෙකෝඩ් කරන එක අනිත් අයගේ තියෙන එතනට ඇහිච්ච ටික විතරයි. ඒකක් තියෙන පුළුවන් හැබැයි ඔය. කොහොම හරි ඒක වෙනම අතිරේක කාර්යයක්. දැන් මෙතන මේ කාර්ය කරන කට්ටියත් එක මේ කිව්ව දෙනේ මයික් ඔෆ් කරගෙන මයික් ඔෆ් කරගත්තයි කියන එක අදහස් වෙන්නේ නැහැ. එයා වැඩි සම්බන්ධ නැහැ. එයා වැඩි සම්බන්ධ නැහැ. ඒ ආකාරය අධ්‍යක්ෂකම තියෙන්න ඕනේ. එයාගේ අර රෙකෝඩින් එක වොලියුම් එක ක්‍රොස් කනෙක්ට් නොවන එක විතරයි තියෙන්නේ. මම මගේ ෆෝන් එකෙන් රෙකෝඩ් කරනවා සායනස මගේ වොයිස් එක කොහොමද මම මියුට් කරනවා හොඳේ. ඔන්න එහෙනම් නෝන්ලා කතා කරන අපි සහභාගී වෙනවා. හරි එහෙනම්. කේශානි මහත්මිය මේ සැරේ රෙකෝඩ් කරගන්න දැන් අපි කතා කරපුවා. දැන් අපි දෙන්න විතර තව කවුරු හරි සම්බන්ධ වෙන කතා මම ඕන් කරා. අංගින්න. හරි. හරි අපි කතා කරනවා. ඕකේ 1 2 කතා කරනවා. හරි. නැවත කතා කරන්නේ. මොකද්ද කතා කරන්නේ? අධ්‍යක්ෂකේ මොකද්ද උපදේශය? සෑම දැනගැනීමකට බන කිව්වයි කවුද මංගලි නෝනා කතා කරන තනියම කතා කරන තනියම කතා කරන්නේ කොහොමද දැනගත්තේ? එපා කියන්නේ මංගලි නෝනා එහෙනවා පින්තූරේ දැක්කා කියන්නේ ඇයි? මොකක්ද? පින්තූර දැකලා කොහොමද දන්නේ? කොහොමද දැනගත්තේ? කොහොමද දැනගන්නේ? එහෙනවා අඩුවේ දන්නේ. අය එහෙනවා අඩු කියන්නේ. කතා කරන්නේ අය hina වෙන්නේ. ඔයත් එන්නේ අය කතා කරන්නේ. පස්සේ ඉන්න ඇයි මාව කතා කරන්නේ සාද්ද හිර වෙනවා
මොකක්ද කියන්නේ මොකක්ද කරන්නේ මොකයන්න ඕනේ මොකක්ද කතා කරන්න ඕනේ. මොක කියන එක විතරයි එන්නේ පැටලෙනවා මම දන්නේ තනියම දන්නේ මාව ඇහෙන්නේ නැද්ද මොකද නෝනා ඇහෙන අඩුවේ කියන්නේ නෝනා වැහෙන අඩුවේ නෝනාද මංගලි නෝනා අඩුවේ දෙයක් වගේ හිර තාක්කේ බෑ මොකක්ද මොනවද කියන්නේ? චාමර මහත්තයා ඒ මාමා ඇයි දැනගන්න මංගලි කැඩෙනවා කියන්නේ කොහොමද? මොකද්ද කැඩෙන්නේ? සද්දයක් මංගලි නෝනවන හෙන්නෙම නෑ මට මම දන්නේ නෑ ආව හෙන්නට ෆලෝ කරන්න අමාරුයි කිර වෙනවා මොකද්ද කියන්නේ ඔච්චර අඩුයි කියලා කොහොමද දැනගත්තේ? කියාගන්න බෑ රෙවි යනවා මොකක්ද දැනගත්තේ? මොකද්ද hina වෙන්නේ හිත වෙනවා hina වෙනවා දැන ගැනීම මොකද බලාගෙන ඉන්නවද? මොකද්ද බලන්නේ කවුද ඇයි කතා කරන්නේ කියලා අහන්නේ කවුද ඇයි එහෙම කියන්නේ චාම්පල මහත්තයා කියන්නේ ඇයි කේශානි නෝනේ ඇයි මගේ නම කියන්නේ පෙන් එක මොකද්ද එෂ කියන්නේ මොකද්ද මම කන කිව්වේ මොකද්ද කියන්න ඕනේ මොකද්ද දැන ගැනීම ඇයි සෑම දැන ගැනීමකදී කමටහනට යන්න ඕනේ ඇයි පැන්ඩලි කියන්නේ වැටලේ කවුද මොකද දැනගත්තා චාමරනෝ මහත්තයා කතා කරන්නේ නෝන කියවුණා සමන්දා යනවා ඇහෙන්නෙම නෑ කවුද මන්ති නෝනා ඇහෙන්නේ නෑ කෑ ගහ මාව සමන්ති නෝනා කෑ ගහනවා කියන්නේ කෑ ගහන්නේ කොහොමද ඇයි ඇහෙන්නේ මොකද හැමදේම එක කියන ගැනීමක් නේද හැම දැන් මොකද්ද දෙන්නේ මූලික උපදේශ මොකද දැනගත්තේ මොකක්ද කිව්වේ ඇයි එහෙම කියන්නේ මොකද්ද කියන්නේ ඔව් දැන් අත්දැකීම් ඉවත් කියන්න බෑ මහන්සේ රණ්ඩුවක් ඇති. ස්වාමීන් වහන්සේ අත්දැකීම තමයි එකපාරට හොයාගන්න බැරි වුණා වගේ. උසාකේ පෙන්නන්න බෑ. මේ මොහොතේ සාක්‍ය පෙන්නන්න. මේ මොහොතේ සාක්‍ය මොකද්ද කියන්නේ කියලා කියන්නේ දන්නේ නෑ වගේ නිකන්. ඔයා යන්නේ පරණ එකට. පරණ එක රිෆ්ලෙක්ට් වෙනවා මෙතන. පැටලෙනවා කියන්නේ. මේ මොහොතේ සාක්‍යයක් පෙන්වන්න ඕනේ ඔය ආගන්න බැරි මොකද්ද හොයන්න මොකද්ද කතාවක් වන්නේ එකට. මොකද්ද කියන්නේ? මොකද්ද කියන්නේ කියලා මේ කියන්නේ ඔය එක පාට ජම්ප් වෙන්න වගේ හදනවා බට් එන්නේ නැහැ වචනයක්. මොකද්ද කියන්නේ එක හොයන්නේ මොකටද උත්තර දෙන්න හදන්නේ දැන් ඔය. මොකද්ද කියන්නේ? දෙන්න හදන්නේ කියලා දන්නේ නැහැ. ඒ කියන්නේ මොකක් හරි කියන්න ඕන කියලා දන්නවා. මොකටද කියන්නේ කියලා දන්නේ නැහැ. කියන්නේ අර සම්පූර්ණ එක ග්‍රාස්ප් කරගන්න බැරි වුණා.
ඉතින් ඒ කියන්නේ ඔතන අත්දැකීම් භාගය තියෙන කියලා තේරෙනවද? එහෙම තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. දැන් මොකද්ද කියන්නේ කියලා කියන්න මොකද්ද කියන්නේ කියන එක එන්න එහෙනම් මොකක් හරි කිවීමේ අවශ්‍යතාවයක් තියෙන්න එපායි. ඔව් ඒ අවශ්‍යතාවයේ කොටස අහුනේ නෑ. හරි. භාග්‍ය තමයි එතකොට ස්වාමීන් වහන්සේ. ඒ ටික යට වෙලා යටපත් වෙලා. මොකද්ද කියන්නේ කියන එක සෙකන්ඩ් පාර්ට් එකනේ. ඔව්. Where is the first part? ෆස්ට් පාර්ට් එක ඇහෙනවා. ස්වාමීන් වහන්සේ කතා කරනවා ඇහෙනවා ඔය ටික මට ආවේ නෑ. ඇහෙනවා නම් ඇහෙනවා කියන එකට ඉතින් මොකද්ද කියන්නේ කියලා නෙමෙයි හොයන්න ඕනේ. ඇහෙන කෙනෙක් හොයන්න වෙන එකක් නේ. දැන් ඔය හොයලා තින්නේ මොකද්ද කියන්න ඕනේ කියලා ඉල්ල. ඇහිච්ච තොරතුරනේ හොයලා තින්නේ. ඇහිච්ච තොරතුර නැතුව මොකද්ද කියන්නේ කියන හොයන්න බෑනේ අපිට. එහෙමයි. ඇහිච්ච තොරතුර තමන්ගේ ළඟ නැහැ දැන් ඒ වුණාට. ඔව් ඇහිච්ච තොරතුරු නැහැ. ඒක නිකන් රිජෙක්ට් කරනවා වගේ එකක් වෙනවා. ඒ කියන්නේ මොකක්ද වෙලා තියෙන්නේ? ඒක තමයි තමන්ගේ අත්දැකීම. එහෙම. රිජෙක්ට් කරනවා කියලා තව නමක් දාගෙන ඒකට දැන්. ඒකට තව නමක් දාගෙන තව ඩිෆරෙන්ෂিয়েට් කරනවා ඒක රිජෙක්ට් කරනවා කියලා. මේ මොහොතේ අත්දැනෝන අත්දැකීම මේක රිජෙක්ට් කරාද ඇක්සෙප්ට් කරාද ඇතුළට දැම්මද එළියට දැම්මද කියලා තොරතුරක් අපි ළඟ තියෙන විදියක් නැහැ නේ. මේ මොහොතේ තමාගේ දැන ගැනීමටපත් වෙච්ච ටිකනේ තමන්ගේ ලැයිස්තුවේ තියෙන්න ඕනේ. අන්න ඒකනේ දැන් ඒකෙන් කොටසක් මිසින්නේ එතකොට. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉනිෂියේට් පාර්ට් එක මිසින් කියන එක තේරෙනවද? ඔව්. එතකොට කොහොමද අනිත් එක අහුවෙන්නේ? ඒ සම්මතයට ගිහිල්ලාද කියලා මට මේ වෙලාව වෙනවා. මොකද? ඒ සම්මතයක් වෙලාද කියලා. ආයිකින් කුණුහරුපයක් දාගන්න ආයි කුණුහරුපයක් දාගන්න. හැමතේ අත්තිය රෙද්ද. හැමතේ. මිනිස්සෝ ඒ ඔක්කොම දැනුම තමන්ගේ නොලෙජ් එක. එහෙමයි. ඒක දැන් උනාට මෙතන ආවනේ. ඒක තමයි කියන්නේ මේ වචන එන්නේ නෝන ඒවට තාම තියෙන ඡන්දහව නිසානේ. ඒවා තාම පිළිගන්න නිසා ඉස්මුදුනේ. ඒවා ඉස්මුදුනේ පිළිගන්න තාක්කල් ඒවා එන එක නතර කරන්න බෑ. ඒක තමයි අපි දකින්න ඕනි. එහෙමයි. එනතු මේ තණ්හාවක් නෙමෙයි එතන තියෙන්නේ. අපි ඒ දැනගත්තු දැනුමට අපි වටිනාකමක් දෙනවා. අපි ඒක පිළිගන්නවා. ඒක ඇත්තයි කියලා අපි පිළිගන්නවා. ඒක සත්‍යයි කියලා පිළිගන්නවා. පිළිගන්න තාක්කල් ඒක අපි ළඟට එනවා. එවිල්ලා කියන ඔම් ඉඳලා හරියන්නේ නැහැ. උඹ කාපන් කෑව නැත්තම් මැරලා යනවා. ඔය කවුරුත් ඔය බලන්නේ ඊට පස්සේ ඉනිදා උඹ කන්න ඕන මේ මම මස් කෑල්ල කෑව නැත්තම් ඇඟට විටමින් නැහැ. ඒ නිසා මස් කෑල්ල කන්න වෙනවා. ඉතින් අපිට ඇවිල්ලා දෙන උපදේශය. ඉතින් අපි උපදේශ පිළිගන්න තාක්කල් ඒ උපදේශ අරන් එනවා. උපදේශයක්ද තියෙන්නේ මෙතන. එහෙම නැත්තම් මේක ධර්මතාවයේ සිදුවීමක්ද කියලා තියෙන දැනගත්තා නම් ධර්මතාවය තුළ සිදුවෙන දේ මස් කෑවත් මැරෙනවා මස් නොකෑවත් මැරෙනවා අලියා වගේ වැඩ කරන්නේ මස් කාලා නෙමෙයි කියලා ඒතකොට තේරෙනවනේ. ඒක ඉගෙන ගත්තේ උන් නොතේරුණාට පොඩි උන් තේරෙනවනේ. පොඩි උන් අහනවනේ මේ අයියා අලියා වැඩ කරන්නේ මස් කාලාද කියලා. පොඩි උන් මස් කන්නේ කොහමද? උන් අහනවනේ අලියා බිත්තර කන්නේ නැහැ නේද කියලා. ලොකු උන්ට තේරෙන්නේ නැවවා ආචාර්ය මහතාවරුන්ට. ඉතින් අන්න ඒක නිසා තේරුම් ගන්න. එතකොට අන්න එතන මිසින් පාර්ට් එක අල්ලගන්න. ඊஆර් සාකච්ඡාවේ 90 කොට තමයි තේරුන්නේ නැහැ කියලා කිව්වේ. ඒක අර කමඨාන සාකච්ඡාවවලදී දිගින් දිගටම කියලා තියෙනවා කමඨානකදී භාවනාව කරනකොට භාවනාවේ මූලික දැන ගැනීම අල්ලගන්න තාක්කල් අපිට භාවනාව ආරම්භ කරන්න බෑයි කියලා. අවුරුදු ගානක් තිස්සේ දැන් අවුරුදු 6ක් තිස්සේ ප්‍රැක්ටිස් කරලා දිනවක. අලුතෙන් කියනවා කියලා තමයි මෙයා හිතන්නේ හැමදාම. අලුතෙන් කියන ගන්නේ ඒක තමයි ඊච් කිව්වේ. මොන එක්ස්පීරියන්ස් එකක් මොන අත්දැකීමක් හරි අල්ලගන්න ඒකේ පළවෙනි අපි මේක මෙතෙන්ට ගෙන්වා ගැනීමට හේතුපත්‍ය හදාගෙන යන්න ඕන. අපි එහෙම නැත්තම් එන්නේ නැහැ. ඉතින් භාවනාවක් කරන්න ඕන කියන දැන ගැනීම ගෙන්වා ගැනීමේ හේතුපත්‍ය සකස් වෙච්ච දාට භාවනාවක් කරන්න ඕන කියන දැන ගැනීම එනවා අපිට. ඉතින් එතනින් වැඩේ ආරම්භ වෙනවා කියලා දැනගන්න පුළුවන් වෙනවා එතකොට. ඒක අත්දකින්න පුළුවන් එතකොට. ඉතින් ඒක තමයි මේ එකක් නෙවෙයි විතරක් මේ ට්‍රේන් කරන්නේ. අබාන කවුද ඊළඟ කතා කරන්න කියලා? අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ කතා කරන්න ඕනේ කියන දැන ගැනීම කෑ ගහන්න ඕනේ කියන දැන ගැනීම ඒ ටික කියවුන්නේ නැහැ. ඔය ප්‍රකාශන
දැන් සද්දේ ඇහෙනවා. මේ මොහොතේ ගැන කතා මේ මොහොතේ අත්දැකීම් ඉදිරිපත් කරන්න. මේ මොහොතේ අත්දැකීම දැන් උනෝනේ දැන් ඒ කතා කරේ. අත්දැකීමක් ඉදිරිපත් කරන්න. ඇයි අත්දැකීම් ඉදිරිපත් කරන්න අවශ්‍ය නැහැ? අත්දැකීම ස්වාමීන් වහන්සේ කිව්ව ඉදිරිපත් කරන්න කියලා. දැන් මම මංගලී නෝන කතා කරේ නෑ. මම ඉදිරිපත් කරන්න. මොකද ඉදිරිපත් කරන්නේ? දැන් මොකද්ද කියන්නේ? දැන් ඉදිරිපත් කරන්නත් ඕනේ. කයින් කතා කරන්නත් ඕනේ. ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් ඇහුවා. දැන් කියන්න. මොකද්ද කියන්නේ? දැන් හිර වෙලා. මොකද්ද දැන් කියන්නේ? වචනයක් හදලා දෙන්නේ නැහැ. දැන් මොකද මේ මොහොතේ අත්දැකීම් මේ මොහොතේ සාක්ෂි ඉදිරිපත් කරන්න හිර වෙලා තියෙන එකට? කතා කරන්න ඕනේ, කියන්න ඕනේ. මුකුත් එන්නේ වචනේ මොකක්ද කියලා එන්නේ නැහැ. ඔය හිර වෙලා තියෙන එකට මේ මොහොතේ සාක්ෂියක් දෙන්න කියලායි කිව්වේ. සාක්ෂිය කියන්න දඟලනෝ එන්නේ නැහැ. වචනේ මොකද්ද? වචනේ මොකද්ද කියන්නේ? එතන දැන ගැනීමක් නෙමෙයිද? එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් කියන්න ඕනේ මොකක්ද? මොකද්ද අතන හිර වෙලා තින්නේ? මොකද්ද හිර වෙලා තින්නේ ඔකේ? හිර වෙලාද ඔය කොහොමද දන්නවනේ ඕනේ තිය ඔක්කොම. මොන හිර වෙලා තින්නේ? ඉතින් හිර වෙලා තියනවා කියන එක තවත් දැන ගැනීමක් නෙමෙයිද උතන? දැන ගැනීමක්. නේ හිර වෙලා තියනවා කියා ගන්න ඕනේ මොකක් හරි. කියන්න ඕනේ, කතා කරන්න ඕනේ. මොකද්ද කියන්නේ? ඔය හරි නෝන ඔය කියන වචන වල ලයිස්තු ඔය ලිස්ට් එකේ එක වචන වල තියෙන වෙනස්කම් කියන්න බලන්න මොනවද? ඔක්කොම වචන ස්වාමීන් වහන්සේ. නමුත් ඔය දිහනදී එකකට එකක් කියනවා එකක් කියනවා වචනයක් කියනවා. මොනවද? දැනුම. ආයි දැනුමක් ගහන එකසේ. මම දැනුමක් හැටියට ඒක හිර වෙනවා කියලා කියනවා. දැනුමක් ඇතුළේ හිරවීමක් නැහැ නෝන. උතන දැන ගැනීම ටිකනේ තියෙන ලයිස්තුවක් එකින් එක තියෙන මේ වචනේ අර්ථය ගත්තම ප්‍රසිද්ධිනේ උතන. මොකද්ද කියන්න ඕන? දැන් මේකද කියන්නේ ආන්නේ හිර වෙලා කියන්න ඕන එක ඉන්නේ නැහැ. ඒ ඔක්කොම මේ වචනේ අර්ථය ගත්තා තැන නේද උතන ගැටලුව තියෙන්නේ. දැන් උතන මූලික උපදේශයේ තියෙන තැනක් පෙන්වන්න පුළුවන් තමන්ට. එතනදී දැන් මොකද්ද කියන්න ඕනේ කියලා ආයිමත් හේවිල්ලකට ගිහින් කියන දේ එතකොට මූලික උපදේශය එතන තියෙනවද නැද්ද? එතන මට තේරෙන්නේ එතන තියනවා කියලා ස්වාමීන් වහන්සේ. මොකද එතන ඔව් තියනවා කියන එක සාකච්ඡා පෙන්වන්න. එතනදී දැන් මොකද්ද කියන්න ඕනේ? දැන් සාක්ෂියක් කියන්න කිය එතනදී ඉතින් නෝන ඒ දැන ගැනීම ලයිස්තු පිටිපස්ස එකින් එක යනකොට මූලික උපදේශයක ඇතුළේ තියෙන්න පුළුවන්ද? මොකද්ද කියන්න ඕනේ? දැන් කියන්නේ එහෙනම් කියන එක හොයන්නේ. ඉතින් ඒ කියන්න ඕනේ. ඒතකොට මූලික උපදේශය තියෙනවද? මූලික උපදේශය නැද්ද එතන? එතන කැඩෙනවා වගේ තමයි මට දකින්නේ ස්වාමීන් වහන්සේ. මොකද්ද කියන්නේ? දැන් කියන්න ඕනේ, කතා කරන්න ඕනේ. ඉතින් දැන් කියන්න ඕනේ, කතා කරන්න ඕනේ. නෝන දැන් ඔය ලයිස්තුව එකිනෙකට එකට සම්බන්ධ වෙලා ලයිස්තුව නේද ඔය තියෙන්නේ? කවුද ඇවිල්ලා ගේට්ටුවකට මේ බෙල් එක ගහනවා, දැන් ගේට්ටුව හරි නෝනා කියන ඒ වගේ ලයිස්තුව නේද ඔය තියෙන්නේ? එහෙම ගත්තොත් ඕ ස්වාමීන් වහන්සේ. ඉතින් එහෙම ලයිස්තුවක් තියෙනවා නම් මූලික උපදේශයක් එක ඇතුලේ තියෙන්න පුළුවන්ද? ඒ ලයිස්තුව නිසා නේද දැන් අර්ථකථනයට යන්නේ උතන? මොකද්ද කියන්න ඕන කියන එකේ වචනේ අර්ථය ගත්තේ නැත්තන් ඕන එතනෙන දෙවෙනි එකට වෙන අර්ථයක් ගන්න ඕනද අපිට නෑ නේද? එතන මොකද්ද කියන්න ඕනේ කියනකොට එතන කතා කරන්න ඕනේ කියලා ඒ විදියකකුත් ඇතුලේ යනවා. එතකොට ඒක නේ තියෙන ප්‍රශ්නේ. මොකද්ද කියන්නා දැන් ස්වාමීන් වහන්සේ කතා කරනවා. දැන් ස්වාමීන් වහන්සේ ප්‍රශ්න අහලා තියෙනවා. මම දැන් උත්තරයක් දෙන්න ඕන. මොකක්ද දෙන්නද උත්තරේ? කතා කරන්න ඕනේ. ඉතින් ඒක නෝන එතකොට අර සාමාන්‍ය දිනදා ජීවිතයේදී වස්තු යන්න ඕන. දැන් කුස්සියට යන්න ඕන. හාල් ගන්න ඕන. හාල් ටික ගරන්න ඕන. දැන් වංගෙඩි උඩින් තියන්න ඕන. කොටන්න ඕන. ඒක නේද වෙන්නේ එතකොට?
දැන් ඇටමස්නහර ගැට ගහලා ඕක කරන වැඩ උතන අතර වෙනස මොකක්ද ඒක? ඔව් එක දිගටම දැන ගැනීම මහා ගොඩක් ඉන්නවා. ඉතින් මේ දැන ගැනීම ගොඩක් එන්න පුළුවන් වෙන මූලික උපදේශය දිනනවා. තේරෙන්නේ නැද්ද ඒක? ඔව් ස්වාමීන් වහන්සේ දැන් මම ඒක වෙනම දැක්කට ඒක එතන එකට ගැට ගැහිලා ඉන්නවා. ආයි ගැට ගැහිලා කියලා කියනවා මේ ලෝකේ ගැට ගැහිලා නැහැ නෝන. නමුත් ගැට ගැහිලා කියලා තමයි අපිට ඒක අදලා පෙන්වන්නේ තවත් දැන ගැනීමකින්. දැන් මේ කෑම වෙනලා දැන් මම තමයි කෑම ගන්න තියෙන්නේ. ඒ නිසා කෑම ගන්න කුස්සියට යන්න ඕන කියලා. ඒක තවත් දැන ගැනීමක් කරා අපිව දැනුවත් කරනවා යා. මානේ ඒ දුවතාවකද ඉවත් කරනවා. කාරණේ ස්වාමීන් වහන්සේ මම අපේකින් ඉදිරිපත් කරන සමහර මම තව පැය කාලෙකින් මේකෙන් ඉවත් වෙනවා ස්වාමීන් වහන්සේ. මම දැන් අත්දැකීම් ඉදිරිපත් කරන්න. මගේ අත්දැකීම් ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේ ආවේ පුදුම ඊග එකක් දැක්කා. මේ පුදුම ආසාවක් අග්ගාල එකක් අල්ල ගන්නවා වගේ. ආයි පරණ එකට යනවා. ආයි අර පරණ එකට යනවා. අවුරුදු 8කට එහා පැත්තට යනවා. ස්වාමීන් වහන්සේ අහන්නේ නැණි මං කියන්නේ. අහන්නේ කො අහන්න තිබ්බම අනික් කට්ටිය නොහිටියනේ. පටන් ගන්නකොටම ස්වාමීන් වහන්සේ රූපයක් දාගෙන කියලා. මහත්මිය මූලික උපදේශය අරන් කතා කරන්න. එතකොට හරියයි. එහෙමයි. ඒ දැන් මෙහෙම උනේ දැන් ටක්කාලා ස්වාමීන් වහන්සේ ටක්කාලා කියන්නේ කොහොමද දැනගත්තේ? ටක්කාලා දැන් මගේ අත්දැකීම් තියෙන්නේ කොහොමද දැනගත්තේ ටක්කාලා කියන්නේ? ටක්කාලා කියලා. ඔව් ටක්කාලා කියන එකක් කියන්නේ එහෙමයි. දැන් එකකින් ටක්කාලා තව එකක් අල්ල ගන්නවා වගේ හනිනවා වගේ තියෙනවා. හරි කොහොමද දැනගත්තේ? තව එකකට පනිනවා වගේ. තව එකකට පනිනවා කියලා කොහොමද දැනගත්තේ? තව එකකට පනිනවා. පැන්නද එහෙම එකක් දැක්කද පනිනවා? පැන්න. මොකද්ද පැන්නේ? ඉතින් එතකොට කොහොමද දැනගත්තේ? කොහොමද දැනගත්තේ? තව එකකට පැන්නා. තව එකකට පනිනවා කියලා දැනගත්ත එකකින් පැන්නද? දැක්කේ කොහොමද? එහෙමයි. තව එකකට පැන්නා කියලා දැනගත්තා. පනිනවා කියන්නේ මොකක්ද? මට ඇහුන්නේ මොකද්ද මහත්තයා? ඇහුනේ මොකද්ද? තේෂායන මොකද්ද? දැන් එන පැන්න කියලා කිව්වේ මොකක්ද? දැන් එන පැන්න කිව්වේ මොකද්ද නෝනා? පැන්න කියන එක දැනගැනීමක් නම් මොකද්ද පැන්නේ? දන්නේ නැහැ මහත්තයා පැන්න කියලා තමයි දැනගත්තේ. පැන්න කියලා දැනගත්තේ. ඔව්. කියන්නේ. දැන් ඒක දැනගැනීමක් කියලා නෝනා කියන්නේ නේද? එහෙමයි මහත්තයා දැන ගැනීම. හැබැයි ඒකේ අර ඒ එකක ඉඳලා අනිකට පයින්න ඇත්ත. ඒකේ ඊග එකක් එනවා. උත්සාහ නිකන් ඔය කොහොමද දැනගත්තේ නෝනා ඊග එකක් ඉන්න බැරි ගතියක් කොහොමද දැනගත්තේ? ඊග කියලා දැනගත්තේ කොහොමද? ඉන්න බෑ කියලා දැනගත්තා. ඉන්න බෑ කියලා දැනගත්තේ කොහොමද? ඉන්න බෑ කියලා. තව එකකට පැන්නා කියලා දැනගත්තේ කොහොමද? තව එකකට පැන්නා කියලා. දැන් අපි කතා කරනකොට එක වචනයක් කියලා අනිත් එකක මම අර ඒක ඇතුලේ දැනගැනීමක් තියෙනවා. පක්කාලා අල්ලගත් වගේ හදන. ඒක කොහොමද දැනගත්තේ? ඒක කොහොමද දැනගත්තේ? ඒකේ දැන් ඔන්න මූලික උපදේශය. මූලික උපදේශය කියලා දැනගත්තේ කොහොමද? එතන වෙරදැරීමක් තිබුණා. වෙරදැරීමක් කියලා දැනගත්තේ කොහොමද? වෙරදැරීම. මූලික උපදේශයයි වෙරදැරීමයි කියලා දැනගැනීම දෙක අතර වෙනස මොකද්ද? එයා දව ඉවරක් වෙන්නේ නැහැ උදිරියොත් එමෙ ඉවරයි මහත්මියගේ දැනගැනීම කියලා ඒකට පිළිගන්නේ වුණාට දැනගැනීමක් කියන වචනේ කියන ඉතින් පිළිගන්නේ නැහැ මහත්මිය කියන්නේ එහෙම වුණා කියලා. ඒ නිසා අවක සාකච්ඡා නිකුත් වෙන දවසක් ගන්න වෙනවා. දැන් වෙලාවක් නැහැ මේකට ඊළඟ වැඩසටහනක් තියෙනවා පුරන්නේ. මේ මහත්මිය ඉදිරිපත් කරන අත්දැකීම ඉදිරිපත් කරන්න ඕන මොකද්ද ඉදිරිපත් කරන්නේ? සත්‍ය වෙනවා. මොකද්ද ඉදිරිපත් කරන්න ඕන?
මොකක්ද අත්දැකීම? සම්බන්ධ අහන්න ඕනේ. මොකද්ද එන්නේ කිසි දෙයක්? මම අහන්න ඕනේ. සද්ද දැන් මොකද උදේ අත්දැකීම තමයි? අත්දැකීම සොයනසේ දැනගැනීම් ටික කිව්ව එක තමයි සොයනවා. අත්දැකීම දැනගැනීම් ටික කිව්ව එක. එහෙමයි. දැනගැනීම් ටික කියා කියන එක තමයි. දැනගැනීම් ටික කිව්වයි කියන එක සප්පු කරන්න සාක්ෂියක් දෙන්න මේ වෙලාවේ. මේ මොහොතේ. මොකක්ද දැන් කියන්නේ? මොකක්ද දැනගැනීම? කොහොමද ඔප්පු කරන්නේ? ඔය දේවල් දැනගැනීම් කියලා ඔප්පු කරන්න සාක්ෂියනේ දැන් දෙන්න වෙන්නේ මාත්‍යට මේ මොහොතේ. කොහොමද ඔප්පු කරන්නේ? මොකද්ද ඔප්පු කරන්න දන්නේ? දැනගැනීම් කියලා. දැනගැනීම් ටික. ඒ දැනගැනීම් ඔප්පු කරන්න යන්නේ? ඒ දැනගැනීම් ඔප්පු කරන්න. මොකද්ද ඔප්පු කරන්නේ? කොහොමද ඔප්පු කරන්නේ? දැන් මොකක්ද තියෙන ප්‍රයෝජනය ඔක තමයි. අර සවුන්ඩ් එක නාව මිස් එක. ප්‍රයෝජනේ සන්නස මේ මොකද්ද ප්‍රයෝජන? ඉතින් සන්නස අරන්නේ කල්පනාවකට යන්නේ නැතුව මේ ඉන්නේ එක කිව්වා වගේ තමයි සම්දින්නේ නැද්ද ඒක? කල්පනාවට යන්න ඕනයි කියන එකේ කල්පනාවට යනවායි කියන්නේ එහෙම නැත්නම් කල්පනාවට යන්නේ නැහැ කියන එකට අදාළ මේ මොහොතේ සාක්ෂිය පෙන්වන්න බලන්න. මොකද්ද කල්පනා කියන්නේ මොකද්ද? ඒ කල්පනා කියන්නේ කොහොමද කල්පනා කියන්නේ? දැන් මොකද්ද ඕකයි දැන් අර කලින් කිව්ව එක අතර තියෙන වෙනස මොකද්ද එතකොට? මෙතන සම්බන්ධ ඉන්නේ එක මම කිව්වා වගේ දැන් කල්පනා කරනවා කියන්නේ මට හිතෙනවා අර තෝරල එකක් කියනවා වගේ එකක්. ඔව් කල්පනා කරනවායි කියන එකට තමයි දැන් සාක්ෂියක් දෙන්නයි කියලා කිව්වේ. කල්පනා කරන එකට ඔප්පු කරන්න මේ මොහොතේ සාක්ෂියක් දෙන්නයි කියලා කියන්නේ. දැන් ගන්නත් මොකද්ද කියන්නේ කියලා මේ බලන් ඉන්න වගේ තියෙනවනේ. අන්න ඒක තමයි මම කියන්නේ ගන්නත් කල්පනා කරනවා. ඔය ඉතින් මොකද්ද එතන ඉතින් කල්පනා කරනවා කියලා කියන්නේ මොකද්ද? කල්පනා කරනවා කියන එකට ඔප්පු කරන්න පුළුවන් නේ කොහොමද ඒක? මොකද්ද කියන්නේ? හරි ඉතින් මොකද්ද ඒකේ තියෙන කල්පනා කරන්න තියෙන්නේ? මොකද්ද කියන්නේ කොහොමද කියන්නේ ඒ වගේ එනවනේ සොයනන්ස්. ඔය ටික කල්පනා කරනවායි කියන එක ඔප්පු කරන්න දිනේ මහත්තයා දැන්. ඔය ඒක කන්නත් කල්පනා වුණේ ඇත්තට ඒතරත් දැනගැනීම් ටික තමයි. ඉන්නේ ඉතින් මොකද්ද ඉතින් කල්පනා කරනවා කියලා. අර කලින් මුලින් මහත්මිය කිව්වා වගේ ගන්නේ නේද කියන්නේ ඉතින්. ඔව් ඒ කල්පනා කරනවා කියන්නේ එතනට කන්නත් නිර්වචනයක් දාගෙන. කල්පනා කරනවා කියලත් මහත්මිය අපි ඒකේ දැනුමනේ පාවිච්චි කරලා තියෙනවා එතන. කල්පනා කරනවා කියලා එකක් මේ ලෝකේ තියෙනවා නම් මහත්වෝ එහෙම එකක් තියෙනවා නම් මේ ලෝකේ කවුරුවත් අසමාන වෙන්නේ නැහැ මේකෙන් මේක සමාන වෙනවා. ඉතින් මේ ඉස්කෝල වල වෙනම පන්ති තියලා උගන්වන්න දෙයක් නැහැ. හැම එකම උපන්දා ඉඳලා මේ ටික කවුරු වෙන්න කොහේ හරි දැනක ගහක් යට හරි ඉඳගෙන ඔය ටික කරගන්නවා. කල්පනා කරනවා ඊට පස්සේ. කල්පනා කරලා ඌ ඒ වැඩේ කරනවා ඊට පස්සේ. එහෙනම් සියලු දෙනා දොස්තරලා වෙනවා. ඔය එකේ උඩ විතර දොස්තර වෙලිලා හොරකම් කරන්න දෙන්නේ නැහැ ඔය වගේ. ඒව නැති නිසා තමයි ඔය දොස්තරලා කියලා කොටසක් පීවලේල හොරකම් කරන්නේ මුළු ලෝකෙම. ඉතින් එහෙම ධර්මතාවයේ එහෙම එකක් නැහැ. ඉතින් දොස්තර හිතන ඌ කල්පනා කරලා ඌගේ දැනුමෙන් ඌ වැඩේ කරන ඌට කල්පනා කරන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් කොන් දොස්තර හිතනවා ඌටත් පුළුවන් ඌට කල්පනා කරන්න. ඌත් හැබැයි ඌත් වැඩේ කරනවා. ඌගේ වැඩේ ගැන ඌ කල්පනා කරනවා කියලා. ඉතින් කතල සෝදකයක් කියන්නේ ඌගේ වැඩේ ගැන ඌ කල්පනා කරනවා කියලා. ඉතින් ජනාධිපති කියන්නේත් ඒකම තමයි. මම කල්පනා කළා මගේ මුලින් මම මේ වැඩේ කරනවා කියලා. ඉතින් ඒක තමයි අපි මේ අත්දකින්න තියෙන්නේ. වෙන මොකුත් නෙමෙයි මෙතන තියෙන්නේ. ඔය කියන දැනගැනීම් ටිකට අතිරේකව උතන වෙන් කළා නම් දාගන්න වෙන වෙනම මේ පැකට් කරන්න පාර්සල් කරන්න මොනවාරි විශේෂත්වයක් මොනවාරි තියෙනවද කොහරි දැනගන්න. විශේෂත්වයක් නැත්නම් ඔක්කොම දැනගැනීම් තමයි. අපි විශේෂත්ව කරගන්න තමයි. දැනගැනීම් කියලා දැන් තව නිර්වචන වෙනවා හදාන්න ඒක වෙනම එකක්.
ඉතින් ඒ අන්න ඒක තමයි ඉතින් අපි අත්දැකලා තියෙන්නේ. එහෙනම් ඉතින් තමන්ගේ සම්මුතිය ජීවිතේත් ඒ වගේ වෙන්න එපා එතකොට. කාර්යයන් වලදී ඒ විදිහට වෙන්න එපා එතකොට. කන්න ඕනයි කියන එක, බෙහෙත් බොන්න ඕනයි කියන එක, වැසිකිලියන්න ඕනයි කියන එක, ඇඳුම් අඳින්න ඕනයි කියන එකත් ඒ තැන් වලදී තියෙන්න වෙන්නේ. එතකොට ඒ වගේ ගන්න නේද එමනේ. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ නැහැ. ඉතින් අපි ඇඳුම් අඳින්න නැතුව ඉන්නවා, නොකා ඉන්නවා, එහෙම නැත්නම් අඩුවෙන් කාලා ඉන්නවා, එහෙම නැත්නම් මොනවා හරි දෙයක් කාලා ඉන්නවා කියන එකක්. ඉතින් ඒවත් තියෙන හේතුප්‍රත්‍ය අනුව ඒ අවස්ථාවේදී ලැබෙන දේවල් ටික. ඒ මොහොතට. ඒක තමයි හොයාගෙන ගිහිල්ලා කරනවා. එහෙ නැත්නම් මට තියෙන නිසා, මම පොසත් පිළිබදිච්ච නිසා, මට අත්තාව කරපු නිසා, මගේ ළඟ සල්ලි තියෙන නිසා මම කරනවා කියන කතන්දරේ තමයි යොත් වෙන්න දින්නේ ඔගේ. නැතු මේ කෑම කන්නේ කිව්වත් වෙන්නේ නැහැ නෙමෙයි ඔගේ. තේරෙනවා කියන එක. එහෙමද? දැන් මොකද ගන්න තියෙන පාඩම මොකෙන්ද? මේ ඉවර ගන්න තියෙන තව විනාඩි 5කට වඩා කාලය ගන්න බෑ මේ. මොකද ඊළඟ වැඩසටහනක් තියෙනවනේ ළමයට කොයි. මේ ඉවර ගන්න මේ දැන් මොකද මේ ගන්න තියෙන පාඩම ඉතින් ඊට පස්සේ මොකද මේ අර මෙයා කරන්න යන්නේ කියලා පොඩ්ඩක් ආවචාන විනාඩි 2ක් 3ක් තියෙන තව විතර විනාඩි 5ක් විතර තියෙන කාලේ. මට දෙකට වුණා දැන් මම රෙකෝඩින් එකක් කරගත්තානේ ඒකත් එක්ක මූලික උපදේශයක් දාලා ගිය සැරේ ඔබ වහන්සේගෙන් ලැබුණ උපදේශයේ ක්‍රියාත්මක කරලා එතන අත්දැකීම ලබන්න ඕනි කියලා නේද? මොන ආයිති නිර්වචන තමයි හදාගෙන දෙන්නේ. ඒක නිසා මේ ඊළඟ ප්‍රෝග්‍රෑම් එකට එන්න කලින් ටිකක් ෆ්‍රී මයින්ඩ් වෙන්න. මේක මයින්ඩ් එක ෆ්‍රී කරගන්න ඕන අපි. මේ මයින්ඩ් එක ෆූල් කරලා හරියන්නේ නැහැ. ෆ්‍රී කරගන්න. මේක නිකන් take it easy. Don't take seriously. මේක මේ අලුතෙන් මේ හිතලා පතලා කරන්න ගියොත් තමයි අපිට කරන්න බැරි. take it simple as simple. ඒක අන්න ඒ ඕනවට වඩා සැලසුම් කරන එක නතර කරන්න ඕන. මේ සැලසුම් කරොත් එහෙම අනිවාර්යෙන් අපි අමාරු වැටෙනවා අපව. තේරෙනවද? වනිතා කතා කරන්නේ මොකද කරන්නේ කියලා මම ඉතින් නතර කරන්න වෙන්නේ දැන්. ඔව්. ආයෙත් දවසක මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් තියමු මේ වගේ වෙලාවක්. කියන්නේ මේ වෙන්න මේ කොච්චර වෙලා තිබ්බද? දෙකක් තිබුණා. මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් අපි දිනේ අදම වෙන් කරගමුද නැත්නම් කට්ටිය එකතු කරගන්න අමාරුයි. එහෙමයි. අද සෙනසුරාදා. අද ඉරිදා. අද ඉරිදා. හෙට දෙකට හෙට දෙකට බෑනේ. හෙට 10ට 4ට පුළුවන්. 4ට පුළුවන්. එහෙමයි. හොඳයි. හොඳයි. හරි. අවසරයි අවසරයි.